ඇත්තටම මතකයිද? මං කියවනේ අර මොනවද? මංගල්‍යයන් ගැන එහෙම කතා කරා නේ? ඕකේ. හරි. ගිය සතියේ මම ඔයාලත් එක්ක සාකච්ඡා කරා. මොකද්ද සාකච්ඡා කරේ? පුතේ අපිට මේ වෙලාව ටයිම් එක හොඳට බලා ගන්න. ගිය සතියේ අපි සාකච්ඡා කරා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ ස්වභාවය කොයි වගේද? කී දෙනෙකුට මතකයිද? ඒක ඉතාම වැදගත් දේව ධර්මයන් බයිබලේ. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම නේද? මගේ උමෝද්‍රේක මොකක්ද කරන්නේ? yes. yes. උන්වහන්සේගේ පැමිණීම මොන වගේද ස්වභාවය කියලා කී දෙනෙකුට මතකයිද ඒක? කවුරු කෙනෙක් කියන්න බලන්න ස්වභාවය? අපිට මතක නැහැ ස්පාස් නේද? ගියාට පස්සේ නේ? ගියාට පස්සේ කිසි දෙයක් මතකද? මංකුවේගේ ස්වභාවයන් දෙකක් තියෙනවා නේද? මොකද්ද? උන්වහන්සේගේ පැමිණීමට සලකුණු thank you brother. සලකුණු තියෙනවා. ඔව්ද නැද්ද? අපි සලකුණු කීපයක් බැලුවා ගිය සතියේ. මොනවාද? සියලු ජාතීන් කෙරෙහි සුභාරංචිය පැතිර යන්න ඕනේ. ඒ වගේම තා මොනවාද? මහා පීඩා කාලයක් එන්න ඕනේ නේද? ඒ කාලේ එනකොට ස්වාමීන් වහන්සේ එනවා කියලා තියෙනවා. සාගත වසංගත ඒවා වැඩි වෙන්න ඕනේ. ආහසේ තාරකාවල් වල පරාක්‍රමධාරීන් සොලොන් ලබන්න ඕනේ. මේ වගේ ඊළඟ ඉස්රායල් ජාතියේ ගැලවීම ජාතියක් හැටියට වුන් ගැලීම වෙන්න ඕනේ. මේ කාරණා අපි කිව්වා. ඒ වගේ මම කිව්වා ඒවා අපි බල ඉඳලා හරියනවද? ඒවා විතර බල ඉඳලා හරියනවද? එහෙම නැත්නම් මොකද්ද? මම උන්වහන්සේ ඕන වෙලාවක මිනිස් ඉතිහාසයේ මැදට කඩාපත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඕන වෙලාවක මිනිස් ඉතිහාසයේ ඇතුළට මැදිහත් වෙන්න උන්වහන්සේට පුළුවන්. එහෙම එහෙම මැදිහත් වෙනවා නම් අපි ඒකට සූදානම්ින් ඉන්න ඕනද නැද්ද? ආමේන්. පොඩ්ඩක් අපි අත්පොසන්නත් දෙන්න බලන්න කට්ටිය. ආමේන්. පොඩ්ඩක් උනන්දු වෙන්න බලන්න. නේද? අර නිකන් මට දැනෙන්න සලස්සන්න එපා අමුසු හොනකට ගිහලා දේශනා කරනවා වගේ. මම ඉරිදට ඇවිල්ලා තියෙන මලමිනි නැගිට්ටීමේ සේවයකට නෙමෙයි. right? ඔයාලා නැගිටලා ඇවිල්ලා නේද? මලමිනි හැටියට ඉඳලා නැගිටලා ඇවිල්ලා උද්‍යෝගයෙන් ඉන්නේ. ආමේන්. ඉතින් right. එහෙනම් මං කියවා අපි ඕන වෙලාවක ලෑස්ති වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට. එනවයි කියලා අපිට පුළුවන්ද? මොනවද වැඩ කර උඩ බලාගෙන ඉන්න? මං එහෙම කිව්වද කියලා සතියේ? නෑ. එහෙනම් මොනවද? අපිට දෙන ලද සේවය, අපිට දෙන ලද කැඳවීමේ අපි යෙදී සිටින්න ඕනේ. නේද? දරුවෝ හදන්න ඕනේ, යාළුවෝ උගන්වන්න ඕනේ, නේද? සේවය කරන්න ඕනේ, දේශනා කරන්න ඕනේ, ඉගෙන ගන්න අය උපාධි ගහන්න ඕනේ, නේද? ඒ ඔක්කොම කරන්න ඕනේ. උඩ බලන් ඉන්න පුළුවන්ද? බෑ. එහෙනම් උන්වහන්සේ එනකන් අපිට උන්වහන්සේ දුන්නා වූ කාර්යයන් වලට විශ්වාසවන්තව අපි යෙදී සිටින්න ඕන සේවයක් ඇතුළු. හැබැයි එහෙමයි කියලා උන්වහන්සේට තව කල්යයි, තව රාත්‍රියේ වෙයි, ස්වාමියා එන්න තව වෙලාවයි කියලා අපිට නිදිමතේ ඉන්න පුළුවන්ද? බෑ. අපි අර බැලුවා නේද? අර 16ක නිදිමතේ හිටපු 16 නේද? ස්වාමියා එන්න පරක්කු වෙයි කියලා හිතන්නේ නැති වෙලාවක උන්වහන්සේ එන්න පුළුවන්. දැන් අද දවසේ මම ඔබත් සමග කතා කරන්න යන්නේ යුගාන්තයේ දේශනා මාලාවේ ස්වාමීන් වහන්සේ සභාව රහසින් ඔසවා ගන්නවාද? දැන් මම අවස්ථාව කියන්න ඕනේ. අවුරුදු 5කට විතර කලින් මම මේ ධර්මය උගන්වද්දී මම ඉගෙනුවා රහස් ඔසවා ගැනීමක් තිබෙනවා කියලා. රහස් ඔසවා ගැනීම. ඒ කාලේ මම බයිබලය ඉගෙන ගන්න කාලේ දැනුත් ඉගෙන ගන්න කාලේ ඉගෙන ඉවර කරන්න පුළුවන් කාටවත් ඉගෙනගෙන ඉවර කරන්න බෑ. නමුත් අපි ඒ කාලේ ඉගෙනගත්ත දේ තමයි රහස් ඔසවා ගැනීමක් තියෙනවා. රහසේ හොරෙන් ඇවිල්ලා සභාව ඔසවාගෙන යනවා කියලා. my goodness. වලු දෙතොල පෙරලෙනවා නේ. right? තමයි මේ කාලේ විශ්වාස කරා. නමුත් බයිබලයේ දිහා ඒට වඩා ගැඹුරුවට බලද්දී අපිට ඒට වඩා වෙනසක් පේනවා. දැන් ඔයාලට ග්‍රීක වගේ අය අත උස්සන්න බලන්න මේ දේශනාව. ග්‍රීක වගේ අය. ඒ කියන්නේ ඔසවා ගැනීමක් තියෙනවා කියලා දන්නේ නැහැ. රහස් එකක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ නේද? එහෙම එකක් නෑ. නෑ. දැන් විශේෂයෙන්ම අර ටිම් ලහේ කියලා යම්කිසි දේව ධර්මාචාර්යවරයෙක් එයා
එයාගේ එයා පොත් වගේ කියනවා left behind series කියලා. මොකද්ද? left behind series. ඒ කියන්නේ අපිව පොළවේ ඉතුරු කරලා ගිය අය ගැන කතාවක් කියයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ රහසේ ඇවිල්ලා හදිස්සියෙම සභාව ඔසවාගෙන යනවා. කවුරුත් දන්නේ නැහැ. ඉතියාගේ චිත්‍රපටිය පෙන්නුවේ මිනිස්සු නිදාගෙන ඉන්නවා. නිදාගෙන හස්බන්ඩ් මෙහෙම කරලා බලද්දි නෝනා ගිහිල්ලා. නෝනාගේ ඇඳුම් ටික විතරයි ඇඳේ තියෙන්නේ. රයිට්? සමහර ප්ලේන් වල යනකොට එකටම පයිලට් ගිහිල්ලා රයිට්? මෙයා නැහැ. දැන් ස්වාමීන් වහන්සේගේ ඔසවා ගැනීමක් තියෙන. ඒක ගැන මම පැහැදිලි කරනවා. ඔසවා ගන්නවාමයි දෙවියන් වහන්සේ අපිව. සභාව. රයිට්? හැබැයි ඒක මොකද්ද වෙන්නේ? කොහොමද වෙන්නේ කියන එක ගැන සභාවට පැහැදිලි බයිබලානුකූල මතයක් නැති බව අපිට තේරෙන එක හේතුව මේ ටිම් ලහේගේ සහ ජෙරි ජෙන්කින්ස්ගේ මේ චිත්‍රපටිය නිසා අවුරුදු 20කට 30කට විතර කලින් ක්‍රිස්තියානි සභාව මේ කියනා වූ අදහස මේක අවුරුදු 200ක් විතර පරණ අදහසක් ඒක සභාව ඇතුළට ආවට පස්සේ හැම බයිබල් පාසලකමත් ලංකාවේ විශේෂයෙන්ම පෙන්තකොස්ත බයිබල් පාසල අපි ගියේවා පෙන්තකොස්ත බයිබල් පාසල කියන්නේ අර පුරේ නටලා බගලා ආත්මයන් වහන්සේගෙන් ආලේපය අරගෙන නේද හාස්කම් පුදුම ලකුණු කරන right powerful අපි කියන ආත්මික churches කියලා ආත්මික සභා අපි බයිනවන්නේ අර සමහර සභා තියෙනනේ කිසිම ආත්මිකත්වයක් නැහැ නිකන් බයිබලයේ දේශනා කරනවා විතරයි නේද ප්‍රොටෙස්ටන්ට් සභාවට කියලා කියන්නේ අර දරුවා නායක දරුවා විසික් කරනවා සමහරක් කරන්නේ නේද දරුවා නාලා වත ගුරු ඉදුලතුරු විසික් කරනකොට ඒකේ බබත් ඉඳලා බබත් විසික් කරලා අපි දන්නේ නැතුව ඒ වගේ වෙනවා. ඒකට හේතුව පෙන්තකොස් සභාවල් වල තියෙන දුර්වලකමක් තමයි එන හැම දේව ධර්මයේම විමසා බැලීමක් නැතුව අපි ග්‍රහණය කර ගැනීමට පුරුදු වෙලා සිටිනවා. ඒ නිසා තමයි පරණ කිව්සුනාය අර පරණ ප්‍රොපේතවරු ආය ඇවිල්ලා නේද? අමුතු නැටි නටනවා right අපි ඊළඟට hina වෙනවා නේද? බඩාලම් කොක්සන් දීමේ සිනාසීමාලේ වෙනවා නේද? ආත්මයන් වහන්සේගේ ෂූට් කරන ආලේපන පිටකලා Holy Spirit shoot කරන්නේ වයින්නවා නේද uncontrollable laughter ඊළඟට රාස්පේ වගේ උඩ පයින් මේ වගේ විකාර ඔක්කොම එනවා අපි ඔය කිසි දෙයක් අපි දෙපාරක් දේවදාර්මිකව හොයලා බලන්න නැතුව අපි පිළිගන්න ප්‍රශ්න තත්ත්වයකට අපි සභාවපත් වෙලා තියෙනවා ඒ නිසා මේ left behind මේ නවකතාව හරහා ආව චිත්‍රපටිය අපි ක්‍රිස්තියානි සභාවට එහෙම ගත්තා. ඒ විතරක් නෙවෙයි Thief in the Night කියලා මට මතකයි. ඒ දවස්වල අපි තාත් එහෙම බොහොම ආඩම්බරයෙන් ගෙනත් බැලුවා. අපිට පෙන්න ඒ දවස්වල වැඩි නෑනේ අර VCR එහෙමනේ ගම්වල අර ඩෙක් පීස් කියලා තියෙන ඩෙක් පීස්. අපේ ගෙවල් වල තමයි ඒ දවස්වල තිබුණේ ගමේ දෙකක් විතර තිබුණේ. ඒක අපේ ගෙදර එකක් තිබුණා ඩෙක් එකක්. ඉතින් තාත්තිගේ යාළුවෝ කට්ටිය ගෙනල්ලා මේ Thief in the Night දාලා එහෙම බලලා තිනවා. අපිත් ඕක බලලා වෙවුල ඉන්නේ කොයි වෙලාවේ රාත්‍රියේ ඇවිල්ලා උස්සයි දන්නේ දෙවියන් වහන්සේ දැන් කීයද මේක අහලා තියෙනවද මීට කලින් ස්වාමීන් වහන්සේ හොරෙන් ඇවිල්ලා සභාව වරයි යනවා කියලා හොරෙන් right අපි අහලා තිබුණා හරි දැන් මේක පෙන්තකොස් සභාවල් වල වැඩිපුර උගන්වන ධර්මයක් තමයි ස්වාමීන් වහන්සේ හොරෙන් ඇවිල්ලා උන්වහන්සේගේ සභාව වරයි යනවා කවුරුවත් දන්නේ නැහැ කියලා මමත් ඒක විශ්වාස කරා නම ඒ ගැන අපි දෙපාරක් හිතලා බලන්න වටින කාලයක් මේ කාලේ. ඒකට හේතුව අපි අවසාන කාලෙට ඇවිල්ලා ඉන්නේ යුගයේ. ඒ නිසා බයිබලය අපි අවබෝධ කර ගැනීම ඉතා වැදගත් හරියාකාරව. කීදෙනෙක් උනන්දු දෙන්නේ. දැන් මේ උන්වහන්සේගේ රහසෙන් ඇවිල්ලා සභාව ආරය යනවා කියන එක. දැන් මේක ගැන හරි ආත්මික සභාවල ඉන්න අය අපි දන්නවා නේද? යේසුස් වහන්සේගේ පැමිණීම උන්වහන්සේගේ මනාලිය ගෙන යාම යුදෙව් වෙඩින් එකකට සමාන කරන සබ දේව ධර්මාචාර්යවරු ඉන්නව නේද? යුදෙව් වෙඩින් එකකට වගේ මමත් ඒක පිළිගන්නවා. යුදෙව් වෙඩින් එකක් වගේ. නේද? මනමාලේ ඇවිල්ලා මනමාලිට බහ දීලා right ඊට පස්සේ මුද්ද දාලා යනවා. සුද්ධ දෙවියන් ක්‍රිස්තුස් වහන්සේලා අපිට මුද්ද දැම්මද නැද්ද? සුද්ධාත්මයන් වහන්සේ නැමැති මුද්‍රාව අපිට දීලා ගිහිල්ලා තියෙනවා. right ඊට පස්සේ උන්වහන්සේ ගියා උන්වහන්සේගේ පියාණන් වහන්සේගේ ගෘහය වෙතට නේද? උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයේ ඉන්නවා. උන්වහන්සේ අපිට ස්ථානයක් පිළිල කරනවා. හරියටම මනමාලය තමන්ගේ පියාගේ ගෙදරට මනමාලයට බහ දීලා ගියා වගේ. ඒකල ඒ ස්ථානේ හදනවා මනමාලයට එන්න ගයක් හදනවා. alright ඊට පස්සේ මොකද ගන්නේ? හදිස්සියම මනමාලයාගේ පියා කියපු දවසට අද ගිහිල්ලා ඔයා මනමාලිව අරන් එන්න කියලා මනමාලයා රෙඩි වෙන්න හොඳ නැද්ද? රෙඩි වෙලා මනමාලයා
තමන්ගේ පිරිවර සේනාවත් එක්ක පහම් පත්තු කරගෙන right ජය ഘോഷාවෙන් මනමාලිව ගන්න එනවා රාත්‍රී කාලේ බොහෝ වෙලාවට එන්නේ. ඇවිල්ලා මනමාලිගේ ගෙවල් වලට ලං කරලා කෑ ගහලා කියනවා මොනවද? මනමාලයාගේ පෙරමගට වරෙල්ලා. right? එතකොට මනමාලිය ඒ වෙලාවේ බොම්බිලි කරවල සුද්ධ කරගෙන ඉන්නවද? ගඳක ගහ? ඈ? හලෝ? බය වෙන්න එපා. ගිනාවෙලා ඉන්න. right? අපි දන්නවා මේ මනමාලියෝ කියන්නේ නේද? පොඩි ළමයි. right? බොම්බිලි කරවල සුද්ධ කරගෙන ඉන්නවද නෑනේ? මනමාලියට බහ දීලා ගිය දවස්වල මොනවද කරන්නේ? එයා සැදී පැහැදී සූදානමින් ඉන්නවා. මනමාලය කොයි වෙලාවෙ එයිද දන්නේ නැහැ කියලා සූදානමින් ඉන්නවා. සබාවත් ඒ වගේ තමයි අපි යේසුස් වහන්සේ අපිට සුද්ධාත්මයන් වහන්සේ නැති මුදුව පලන්තලා ගිහිලා තියෙනවා, මුද්‍රාව දීලා තියෙනවා. අපි කැලලක් පළුද්දක් නැතිව උන්වහන්සේ එනකම් හැම වෙලාවෙම සූදානමින් ඉන්න ඕනේ. හරි. දැන් අපිට මිස් වෙච්ච කාරණාව තමයි මනමාලය හොරෙන් පස්සේ දොරෙන් ඇවිල්ලා මනමාලියෝ මෙහෙම එන්නේ. අන්න හුඟක් පෙන්තකොස්ත මිනිස්සුන්ට මිස් වෙන තැන. මනමාලයා එච්චරකට එනකම් අපි යුදෙව් සංස්කෘතියෙන් ගන්නවා. හැබැයි මනමාලිව ළඟට ගැනීමේදී අන්න ඒක කරනවද හොරෙන් අරන් යනවා මනමාලිව. පන්නගෙන යනවා. right? පන්නන් ගිහිල්ලා හනිමුන් එක කාලා ඊට පස්සේ එනවා. එහෙම එකක් යුදෙව් මංගල්‍යවල නැහැ. ප්‍රසිද්ධ ඉවෙන්ට් එකක් මනමාලය එන එක ප්‍රසිද්ධ ඉවෙන්ට් එකක්. එතකොට ඔක්කොම ලෑස්තිලා ඉන්නවා මනමාලත් එක්ක මනමාලිගේ ගෙදරට යන්න. right? මනමාලිගේ ගෙදර මොනවද කරන්නේ? මනමාලයාගේ පෙරමගට ඇවිල්ලා එයත් එක්ක ජයාන්විතව තමයි මනමාලිගේ ගෙදරට යන්නේ. ගෙදරට ගිහිල්ලා එතන පොඩි කාලයක් ගත කළ ඊට මොනවද කරන්නේ? මනමාලිවත් අරගෙන පියාගේ නිවසට යනවා. right? එතකොට තවත් දේවධර්මාචාර්යරු කියනවා මට අහිලා තියෙනවා. නෑ දෙවියන් වහන්සේ මහා පීඩා කාලෙදි මං කියනවා අවුරුදු 7ක මහා පීඩා කාලයක් යනවා කියලා බයිබලයේ තියෙනවා කියලා. ඒ මහා පීඩාවට උන්වහන්සේ කවදාවත් තමන්ගේ මනමාලියව දූෂණය වෙන්න ඉඩ අරින්නේ නැහැ. right? මහා පීඩකයාගෙන් සභාවට කරදර වෙන්න ඉඩ තියන්නේ නැහැ. උන්වහන්සේ කලින් ඔසව ගන්නවා කියලා මේ ලංකාවේ ඉන්න හැම 190ක්ම දේවධර්මාචාර්යවරු දේශනා කරන්නේ ඒක. නමුත් අපිට මිස් වෙන කාරණාවක් තමයි මනමාලිය හැටියට සභාව ආපු දවස් ඉඳලා සභාවට පීඩා කරා තමයි. පටන් ගත්ත පීඩාව කොහෙන්ද? ක්‍රිස්තුස් වහන්සේව ඝාතනය කරලා. එදා ඉඳලා උන්වහන්සේගේ මනමාලිය වල අපිව දූෂණය කරනවද නැද්ද? අපිව දූෂණය කරනවා, ඝාතනය කරනවා. අවුරුදු 2000ක ඉතිහාසෙ පුරා බලන්න ස්තේපන්, බලන්න පේතුස්, බලන්න යාකෝබ මේ හැමෝගෙම බෙලි කපලා මරලා දැම්මා. අන්තක්‍රිස්තු එදා ඉඳලා හිටියේ නැද්ද පොළවේ? එදා ඉඳලා විවිධාකාරී අන්තිම අන්තක්‍රිස්තු එන්න ඉන්නවා මම විශ්වාස කරනවා. නමුත් අන්තක්‍රිස්තුගේ පෙර ප්‍රකාශ වීම ඕන තරම් ඉතිහාසෙ පුරා ඉඳලා තියෙනවා. ඒ ඇති තරම් ක්‍රිස්තියානි සභාව ඝාතනය කරලා තියෙනවා. දැන් මම අහන ඔය දේවධර්මාචාර්යරුන්ගෙන් උන්වහන්සේගේ සභාව දූෂණය වෙන්න පීඩාවට අන්තිම අවුරුදු 7 ආරක්ෂා කරනවා දෙන්නේ නැහැ කියන එකකින් මම අහනවා අවුරුදු 2000 සභාවට මොකද උනේ? අපි සැපේද හිටියේ? නැත්තම් අපිට දුක් දුන්නාද? අපිව ඝාතනය කරාද නැද්ද? ඝාතනය කරා ඇති තරම්. අන්තක්‍රිස්තුගේ පෙර ප්‍රකාශ වීමක් තමයි නීරෝ. right? නීරෝ පවා ක්‍රිස්තියානි සභාව සම්පූර්ණයෙන් ඝාතනය කරා. නේද? ඒ නිසා ක්‍රිස්තියානි සභාවට එදා ඉඳලා අද වෙනකම් පීඩා තිබුණා. උන්වහන්සේගේ මනාලියට ඇතිතරම් මිනිස්සු කරදර කරා. ඒ නිසා බයිබලයේ දේවධර්මයක්ම තියෙනවා suffering, theology of suffering කියලා. ඒ කියන්නේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් දුක් විඳීමට අපව කැඳවලා තියෙනවා. බයිබලයේ කියනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් දුක් විඳිනවා නම් ඒක ඔබට ලැබිච්ච වරප්‍රසාදයක් කියලා. ඒක ආශිර්වාදයක් කියලා සලකන්න කියලා. ඒ නිසා කවුරුහරි අපි මම මේකට කියනවා escape theology කියලා. escape theology කියලා කියන්නේ පැන යන දේවධර්මය. බයගුල්ලෝ පැනලා යනවා. ඒ නිසා අර අන්තිම අවුරුදු 7 මහා පීඩාවට එන්න බෑ කියලා කියනවා. අපිට එන්නේ නැහැ සභාව දෙවියන් වහන්සේ සෝ ගන්නවා. මම එකට අද දෙන්නම් හොඳ දේවධර්ම උත්තර ටිකක් දෙන්නම්. කී දෙනෙක් කැමති උනන්දුවෙන් අහන් ඉන්න. right? බැරි වෙලා පරක් වුණොත් එහෙම ලබන සතිය ඉතුරු ටික දෙනවා.
right? මොකද අපි 11 වෙනිට යන්න බෑ බෞද්ධිස්මයට, right? පරක් වුණොත් මම ලබන සත්‍ය දෙනවා. කී දෙනෙක් කැමති මේක ඉගෙන ගන්න? right? ඒ නිසා ලංකාවේ සභාවලින් 90%ක්ම මේක තමයි උගන්වන්නේ. මොකද්ද? අන්තිම කාලේ පුතා පෙන්නන්න මම chart එක දාලා අන්තිම කාලේ මේ කියන්නේ මහා පීඩා කාලේ වසර 7. මේ වසර 7ට කලින් උන්වහන්සේ රහසේ පැමිණෙනවා කියලා කියන සභා යුගයේ අවසන් වෙන්නේ උන්වහන්සේ පළවෙනි දෙවෙනි පැමිණීම් දෙකක් වුන් විශ්වාස කරනවා. මොනවද? දෙවෙනි පැමිණීම් දෙකක්. හරිද? රහසේ පැමිණෙනවා මහිමාන්විත පැමිණෙනවා. රහසේ පැමිණලා සභාව ඔසවගෙන යනවා කියන්නේ. පැහැදිලිද? මං කියන දේ තේරෙනවද? බුදු බණ්ඩාර තේරෙනවද? ඒ නිසා මේ මහා පීඩා කාලයේ වසර 7 සභාවට ඉන්න හම්බ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒ සභාව හොරෙන් ඔසවා ගන්නවා කියලා අපිට බයිබල් පාසල්වල උගන්වා තිබුණා. අපිත් ඒක දේශනා කරා. right? නේද? අපිත් දේශනා කළා. මට මතකයි සිස්ටර් දීපානි එහෙමත් ඒකට නේද? මම උගන්වපු පාර එයා ගෙදරත් ගිහිල්ලා කලබලලා තිබුණා. කොයි වෙලාවෙ අපිව හොරෙන් ඔසවගයිද නැහැ. ඔසව ගන්නවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. right? නමුත් ඔසව ගන්නකොට හොරෙන් මනමාලිව කැන්දාගෙන යන්න හොරෙන් පිස්සුස් වහන්සේ එන්නේ නැහැ. ඒකට හේතුව යුදෙව් සංකල්පයෙන් ගත්තත් මනමාලය හොරෙන් ඇවිල්ලා මනමාලිව උස්සගෙන පන්නගෙන යන්නේ අපේ ලංකාවේ සංස්කෘතිය වගේ. හඳපානේ පැනලා යනවා නේද? වැටෙන් පැනලා එහෙම යන එකක් නැහැ. ඒක පබ්ලික් ඉවෙන්ට් එකක්. right? ඒ නිසා අපි බලමු මේක කොහෙන්ද ආවේ ක්‍රිස්තියානි සභාවට. දැන් මම ඔබට රහසක් කියන්නේ තමයි මේ අදහස අපෝස්තලවරු ගාව තිබුණේ නැහැ. බයිබලයේ මුල් යුගයේ තිබුණේ නෑ මෙහෙම අදහසක්. ඔසව ගන්නවා කියන එක දැනගෙන හිටියා. පැහැදිලිද? හැබැයි හොරෙන් මම දිහා බලන්න කට්ටිය බය වෙලා ඉන්නේ. කියන දේ නිකන් අබ්‍රා කඩබ්‍රා වගේ. අහගෙන ඉමු නේද? මේ කාලේ 19 වෙනි සතවර්ෂය මොකද්ද? මේ දේව ධර්මයේ ගෙන ආවේ 19 වෙනි සතවර්ෂයේදී හිටියා ස්කොට්ලන්ත දේව ධර්මාචාර්ය ජෝන් නෙල්සන් ඩාබි කියලා. කවුද? අර ෆොටෝ එක පෙන්නන්න. ජෝන් නෙල්සන් ඩාබි. මෙයා ඇවිල්ලා 1800 ඉඳලා 1882 දක්වා කාලේ තමයි අර ඩාබි කියන දේව ධර්මාචාර්ය ඇවිල්ලා ප්ලයිමවුත් බ්‍රදරන් මූවමන්ට් කියන එකේ කියන්නේ බ්‍රදරන් සභාවක හිටපු පූජකවරේ. එයා තමයි මේ ඩිස්පෙන්සේෂන් කියනවා. යුග මතය සභාවට ගෙනාවේ 19 වෙනි සතවර්ෂයේ. right? ඒ අය කරපු ප්‍රධාන දේවදාරු ටික වෙනස් තමයි සභාව සහ ඊශ්‍රායලය කියන එක වෙන් කරා. මොකද කරේ? සභාව සහ ඊශ්‍රායලය කියන දෙකක් කියලා එයාලා කියන්න ගත්තා. right? ඒ නිසා අය විශ්වාස කරා සේවා පොඩක්. එයාලා විශ්වාස කරා ඊශ්‍රායලය කියලා කියන්නේ භෞමික රාජ්‍ය, සභාව කියලා කියන්නේ ස්වර්ගික රාජ්‍ය. මේ දෙකොල්ල දෙකක්. right? ඒ නිසා ඔවුන් විශ්වාස කරා ඊශ්‍රායල් ජාතියේ දෙවියන් වහන්සේ වෙච්ච පොරොන්දු උන්වහන්සේ පොළවේ ඊශ්‍රායල් ජාතිය ඉෂ්ට කරනවා, සභාවට වෙච්ච පොරොන්දු වෙනම ඉෂ්ට කරනවා. මේ දෙක පටලවා ගන්න ඉෂ්ට කරගන්න එපා කියන මතය ඔවුන් ගෙනාවා. ඒ නිසා ඊශ්‍රායල් වරුන්ට තිබෙනා පොරොන්දු සභාවට ආත්මීකරණය කරගන්න එපා කියන අදහස ඔවුන් ගෙනාවා. right? ඒ නිසා භෞතික ඊශ්‍රායලයට දෙවියන් වහන්සේ වෙන විදිහකට සලකන්න, සභාවට වෙන විදිහකට සලකන්න ඔවුන් තීරණයක් ගත්තා. ඒ නිසා ඔවුන් කිව්වා ඊශ්‍රායලයට මිලේනියම් එහෙම නැත්නම් සහස්‍ර වර්ෂ පාලනය. මම ගිය පාර කියන්නේ කලින් නේද? සහස්‍ර වර්ෂයක් ගැන අවුරුදු 10ක පාලනය. ඒ පාලනයේදී ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේ වෙච්ච පොරොන්දු කරයි. මට ටිෂු එකක් කවුරුද දෙනවා තරම් කාර්මික වෙනවා නම් බොහොම ස්තුති සභාවට. right? සභාවට උන්වහන්සේ වෙනේවා සදාකාලෙදී උන්වහන්සේ කරයි කියලා කිව්වා. පැහැදිලිද? hello මම කියන්නේ තේරෙනවද? ඒ නිසා එයාලට සභාවයි ඊශ්‍රායලයි වෙන් කරන්න ඕන වුණා දෙකක්. තේරුණාද? හැබැයි ඔවුන්ට තේරුණ දේ තමයි සභාවයි ඊශ්‍රායලයි කියලා කියන දෙකම එකයි. ඇයි ඒ? ඊශ්‍රායලයේම දිගුවක් තියෙනවා. ඊශ්‍රායලයේම දිගුවක් තමයි සභාව එක්ස්ටෙන්ෂන් එක. නේද? අපි අර මිෂන් තියොලොජි කියන එක ඉගෙන ගන්න අපි දන්නවා
උන්වහන්සේගේ ජනසෙනඟ ඉස්සෙල්ලා හිටියේ ඒ දන්නවනේ කවුද? ආදම් සහ ඒව. ඊට පස්සේ ඉස්රායල් ජාතිය. ඊට පස්සේ සභාව. thank you. සභාව කියලා කියන්නේ ඉස්රායල් ජාතියම තමයි. කොහමද? ඉස්රායලයේ ඉන්න හැම යුදෙව්වම ආබ්‍රහම්ගේ දරුවෝ නෙමෙයි. අපි ඒක හොඳින් ගිය සතිවල බැලුවා නේද? ඉස්රායලයේ ඉන්න හැම කෙනාම ආබ්‍රහම්ගේ දරුවෝ නෙමෙයි. ඉස්රායලයේ සමලිංගිකයෝ ඉන්නවා. ඉස්රායලයේ මිනිමරුවෝ ඉන්නවා. ඉස්රායලයේ යේසුස් වහන්සේව පිළිගන්නේ නැති මිනිස්සු බහුතරයක් ඉන්නවා. එයාලා දෙවියන් වහන්සේගේ දරුවෝ නෙමෙයි. ඒ නිසා තමයි පාවුල්තුමා කියන්නේ හැම ඉස්රායල් කාර්යම උන්වහන්සේගේ දරුවා නෙමෙයි. right? ඔබ සභාවක් හැටියට ඔබ ආබ්‍රහම්ගේ ඇදහිල්ල තියනවා. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේව විශ්වාස කරනවා නම් ඔබ ඇදහිල්ලෙන් කාගේ දරුවෙක්ද? ආබ්‍රහම්ගේ දරුවෙක්. ඒකට සභාව සැදුම් ලද්ද කාගේද? සභාව කියලා කියන්නේ කවුද? අදහන්නා වූ යුදෙව්වන්ගෙන් සහ අදහන්නා වූ අන්‍ය ජාතිකයන්ගෙන්. සභාව කියන්නේ කවුද එතකොට? අදහන්නා වූ යුදෙව්වන්ගෙන් සහ අදහන්නා වූ අන්‍ය ජාතිකයන්ගෙන් සැදුම් ලත් දෙවියන් වහන්සේගේ ජනසෙනඟ. පැහැදිලිද? දැන් තේරෙනවද මං කියන්නේ? තේරෙනවද මං කියන්නේ ග්‍රීක වගේද? නැහැ. ඒ නිසා මේ අය ගෙනාවා වූ දේව ධර්මයේ මත ඔවුන්ට සිද්ධ වුණා සභාව වෙන් කරලා ඉස්රායලයෙන් වෙන් කරන්න. සභාව වෙන එන්ටිටි එකක්, ඉස්රායලය වෙන එන්ටිටි එකක් කියලා වෙන් කරන්න ඕනේ. දැන් වෙන් කරනකොට එයාලට මේක බෙදා ගන්න ඕන නිසා මොනවද කරේ? එයාලා ගෙනාව අදහස මොකද්ද? දෙවියන් වහන්සේ සභාව ගැන වෙනම අවධානයක් යොමු කරනවා, ඊශ්‍රායල ගැන වෙනම අවධානයක් යොමු කරනවා. ඒ නිසා සභාව ඉස්සෙල්ලා ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා හොරෙන් ඔසව ගන්නවා. බයිබලයේ තියෙනෝනේ උන්වහන්සේ රාත්‍රියේ සොරගෙන් ආවා කියලා. ඒ නිසා ඕන එක ගත්තා මේ විදිහට. මොකද්ද? හොරෙන් සභාවේ නම් ඔසව ගන්න ඕනේ. හොර කියනවා වගේ නිවාස වෙනවා කියලා තියෙන්නේ. එහෙනම් හොරෙන් සභාව ඔසව ගන්න. සභාව වෙනම අරන් ගිහිල්ලා අභ්‍යවකාශය අර මැප් එකට ආපහු දාන්න පුතා. අභ්‍යවකාශය නැත්තම් ස්වර්ගයේ කොහේ හරි තැනක අවුරුදු 7ක් හනිමුන් කරනවා. නේද? හනිමුන් එක ගත කරනවා. ඊට පස්සේ අවුරුදු 7 ඇතුළත දෙවියන් වහන්සේ මොනවද කරන්නේ නැවත? ඊශ්‍රායලයට අවධානය යොමු කරනවා. ඊට පස්සේ උන්වහන්සේගේ සභාවේ සුද්ධවන්තයන් එක්ක උන්වහන්සේ අවුරුදු 7කට පස්සේ පොළවට එනවා. ඇවිල්ලා රාජ්‍ය පිහිටවනවා කියන දේව ධර්මය ඕන් කියනවා. දැන් මේක දිහා අපි ක්‍රිටිකලි බලන්න ඕනේ. ඇත්තටම බයිබලයේ මෙහෙම කතාවක් තියෙනවා කියලා. දැන් මම කිව්වා නේල්සන් ඩාබි තමයි මේ අදහස ගෙනාවේ. ඔහුට දේව ධාර්මික පසුබිමක් තිබුණ එක කරන්න සභාවයි ඊශ්‍රායලය වෙන් කරාට පස්සේ. නමුත් අපි දන්නවා බයිබලයේ සභාව කියන්නේ මොකද්ද? ඊශ්‍රායලයේම දිගුවක්. අපි තමයි ඊශ්‍රායල. උන්වහන්සේගේ. අපි තමයි ස්වාමීන් වහන්සේගේ ඊශ්‍රායල. right? ආබ්‍රහම්ගේ දරුවෝ අපි ඇදහිල්ලේ. රුත් වගේ රාහබ් වගේ අපි. right? උන්වහන්සේගේ ඇදහිල්ලට අපි ක්‍රිස්තුස් වහන්සේලා ආපු අය. ආබ්‍රහම්ගේ ඇදහිල්ල තියෙන අය. පැහැදිලිද? ඒ නිසා මේ දෙක නෙමෙයි. දැන් මේ ඩාබිගේ අදහස මොකද උනේ? ඩාබිගේ අදහස ඇමරිකාවට ආවට පස්සේ ඩී.එල්. මූඩි, බිල් සන්ඩේ වගේ දේව ධර්මාචාර්යවරු මේ අදහස ඔළුවට දාගත්තා. අවුරුදු 200කට කලින්. මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක සභාවට තේරෙන්න කියලා දෙන්නේ. බයිබල් කොලෙජ් එකට තේරෙන විදිහට නෙමෙයි. ඕකේ? එහිදී තවත් දේව ධර්මාචාර්යෙක් හිටියා සී.එස්. ස්කොෆීල්ඩ් කියලා. කවුද? සී.එස්. ස්කොෆීල්ඩ්. දැන් ස්කොෆීල්ඩ්ගේ බයිබලයේ මගේ ළඟ තිබුණා. මම ළඟදී ඒක ටැග් දුන්නා මගේ යාළුවෙක්ට. නැත්නම් මට ගෙනත් පෙන්නන්න තිබුණා. සී.එස්. ස්කොෆීල්ඩ් කියනවා දේව ධර්මාචාර්යයා. ඔහු ડોක්ටර් ඉන් ඩිවිනිටි කියන උපාධිය ගත්තයි කියලා කියනවා. නමුත් කවුරුවත් දන්නේ නැහැ කොහොමද ගත්තේ කියලා. ඒක විතර වෙන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔහු හොඳ දෙයක් කරා තමයි ඔහු බයිබලයට කමෙන්ටරි එකක්. එහෙම නැත්නම් බයිබලයේ තේරුම් ගන්න අවශ්‍ය කරන නෝට්ස්, පසුසටහන්, අටුවා, ටීකා, ටිප්පණි නේද? මැප්ස් ඒවා එකතු කරා ඔහුගේ බයිබලයට. මොන බයිබලයටද? ස්කොෆීල්ඩ් බයිබලය කියලා කියන බයිබලයට. දැන් ස්කොෆීල්ඩ් කරගත්ත වැරද්ද තමයි ඔහු ඩාබිගේ දේව ධර්මය අදාළ කරගත්ත නිසා. අර ස්කොට්ලන්තේ ඉංගලන්තෙන් ආපු කවුද ඩාබිගේ දේව ධර්මය ඔහු අධ්‍යයනයට ගත්ත නිසා පොඩ්ඩක් වෙයි කරමුතා. ගත්ත නිසා මොකද කරේ? ඔහු මේ දේව ධර්මය තමයි ස්කොෆීල්ඩ් බයිබලය ඇතුළට දැම්මේ. තේරුණාද?
ඔහු තමාගේ දේව ධර්මය ස්කොෆීල් බයිබලයේ තුල දැම්මා. ඉතින් ඒ කාලේ තිබුණු පළවෙනි බයිබලය තමයි දේව ධර්ම ශිෂ්‍යයන්ට බයිබලයේ පසුබිම අධ්‍යයනය කරන්න, ක්‍රොස් රෙෆරන්ස් බලන්න, චාර්ට්ස් බලන්න තිබුණ අධ්‍යයන බයිබලයේ තිබුණ. දැන් මේ තියෙන මාළක මේකයිල මොකද්ද version එක? NIV නෑ. මේක this is not the NIV. පොඩ්ඩක් බලමු. New American Standard Version එක. දැන් මේකෙත් තියෙන අපිට පේනවා මේ සයිට් එකේ notes තියෙනවා බයිබලේ. ඒ වගේ එයා notes හදන මේ එයා තමයි මුල්ුනේ. ස්කොෆීල් තමයි මුල්ුනේ. මේ අධ්‍යයන ස්ටඩි බයිබල් එක නිර්මාණය කරන්න. ඒ නිසා ඒ ස්ටඩි බයිබල් එක අධ්‍යයනය කරපු හැම ක්‍රිස්තියානි කෙනෙක්ම නොදැනම ඩාවිගේ තියොලොජි එක ස්කොෆීල් හරහා දාගත්තා උඩට. එතකොට ඩාවි මොකක්ද කියන්නේ? ඊශ්‍රායලය කියන්නේ එක, සභාව කියන්නේ එක, මේ දෙක අතර වෙනසක් තියෙනවා, රයිට්? ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ සභාව ගන්න හොරෙන් එනවා, ඊශ්‍රායලයට උන්වහන්සේ ප්‍රසිද්ධියෙන් එනවා. මේ කියන දේව ධර්මය ඔවුන් අධ්‍යයනය කරනවා. ඒක හරහා තමයි ඉවැන්ජලිකල් චර්ච් එකට. හලෝ කාටද? ඉවැන්ජලිකල් චර්ච් එකට මේ අදහස ආවේ ස්කොෆීල් බයිබලයේ හරහා මූලිකව. ඒක පස්සේ කාලෙකදී ටිම් ලහේගේ නේද? ජෙන්කින්ස්ගේ අර left behind කතාව ආවට පස්සේ චිත්‍රපටි නවල්ස් ඉස්සලා බැලුවා. 80 දශකෙ විතර නවල් එක කියෙව්වා. ඊට පස්සේ ඒකත් එක්ක චිත්‍රපටිය ආව. නිකලස් කේජ් තමයි රඟපෑම ප්‍රදාන නළුවා. ඒක බලලා අපි ඔක්කොම මේ දේව ධර්ම ඔලුවට දාගත්තා. අපේ බයිබල් විද්‍යාලවලත් ඔක්කොම ඔලුවට දාගත්තා. මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ හොරෙන් ඇවිල්ලා සභාව ආරම්භ. Understand? ඒත් එක්කම 1948 දී ඊශ්‍රායලය අලුතෙන් රාජ්‍ය බවට පත් වුණා නේද? 1948 මොකද උනේ? ඊශ්‍රායලයේ රාජ්‍ය බවට පත් වුණා පස්සේ ඔවුන්ට ආවා ලොකු මේක ගැම්මක්. ඒ තමයි හරියට හරි අපි කියව එක හරි. අපේ දේව ධර්මයේ හරි. ඒකට හේතුව දැන් ඊශ්‍රායලයේ රාජ්‍යයක් වුණා. දෙවියන් වහන්සේ වෙනම ඊශ්‍රායලයත් එක්ක වැඩ පටන් ගත්තා. රයිට්? ඒ නිසා මේ අපේ දේව ධර්මයේ හරි. ඊට සෝන් thief in the night කියන මූවි එකේම ගෙවුවා. දැන් මේ මතයට අනුව මොකද එහෙනම් ආපහු මැප් එක පෙන්වන්න අපි දාගමු ඔලුවට. එහෙනම් මේ අවුරුදු 200ක් පරණ මතයට මීට කලින් මන්ත්‍රාවක් සභාවේ එහෙම මතයක් තිබුණේ නැහැ. තේරුණාද? සභාවේ තිබුණේ ක්‍රිස්තුස් වහන්සේ පොළවට එනවා යම් කිසි දවසක ඇවිල්ලා තමන්ගේ සුද්ධවන්තයන් එක්ක ඇවිල්ලා උන්වහන්සේ තමන්ගේ රාජ්‍ය පිහිටවනවා. සුද්ධවන්තයන් එක්ක එන්නේ මොකද්ද කියන එක අපි පස්සේ ඊළඟ සතියේ බලමු වෙලාව තිබුණා. උන්වහන්සේ කෙලින්ම ඇවිල්ලා මහිමාන්විත වෙනවා. කොහොමද එන්නේ? මහිමාන්විත ප්‍රසිද්ධියෙන් එනවා. අර මනමාලේ එනවා වගේ තමන්ගේ පිරිසත් එක්ක ඇවිල්ලා මනමාලිගේ පෙරමකට ඇවිල්ලා මනමාලට කතා කරනවා. හලෝ මෙන්න මම ආවා කියලා. එතකොට මනමාලි මොනවද කරන්නේ? තමන්ගේ ඥාති පිරිසත් එක්ක මනමාලය හම් වෙන්න ගිහිලා මනමාලයත් එක්ක ආපහු තමන්ගේ නිවසට එන මේක තමයි බයිබලයේ අපෝස්තලවරු පවා විශ්වාස කරගෙන අපි කියනවා ක්ලාසිකල් වීව් එක කියලා. මොනවාද? ශාස්ත්‍රීය මතය. හැබැයි මම වලට කිව්වා මේක කැන්සල් වෙලා අවුරුදු 200කට කලින් ඩාබි හරහා ස්කොෆීල්ඩ් හරහා අපි ව්‍යාජ මතයකට ගියා. හොරෙන් ක්‍රිස්තුස් වහන්සේලා සභාව පන්නගෙන යනවා. තේරුණාද? එහෙම හොරෙන් පන්න යනවද? නෑ. පසුබිම අනුවත් නෑ, බයිබලයට අනුවත් නෑ. ඒ නිසා අපි බලමු එහෙනම් ඇත්තටම මේක මොකක්ද කියලා. දැන් රැප්චර් කියන එක කී දෙනෙක්ද රැප්චර් කියන එක ඔසවා ගන්නකොට බයිබලයේ තියෙන රැප්චර් කියන වචනේ. රැප්චර්. ඒ රැප්චර් කියන වචනේ එන්නේ දැන් මේ වචන ටික ඔලුවට දාගමු. උන්වහන්සේගේ දෙවනි පැමිණීමට බයිබලයේ තියෙන පරෝසියා මොකද? මාත් එක්ක කියන්න. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම කියන්නේ පරෝසියා. මොකද? කියන්න බලන්න. පරෝසියා. නේද? පරෝසියා කියන්නේ උන්වහන්සේගේ දෙවනි පැමිණීම. එතකොට 1 තෙසලෝනික 4:17 තියෙනවානේ අපිව ඇද ගන්නවා කියලා කවුරු කෙනෙක් කියවන බලන්න 1 තෙසලෝනික 4:17. බයිබල් පද ටිකක් තියෙනවා. මම හිතන්නේ ඒවා 10 සිංහල බයිබල් පද දැමන්න පුතා. රයිට්? 1 තෙසලෝනික 4:17 පොඩ්ඩක් කියවන්න බලන්න. ඉක්මනට 1 තෙසලෝනික 4:17. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්බෝධන පිණිස වලාකුළු වලින් අහසට ඇද ගමන වලාකුළු වලින් අහසට ඇද ගන්නවා. ඇද ගන්නවා කියන එක ස්නැච් වේ නේද? ස්නැච් ඇද ගන්නවා. ඔය රැපරේ කියන වචනේ
රැපරේ ඒක රැපියෝ කියලා කියනවා ලතින් භාෂාවෙන් රැපරේ කියන වචනේ තමයි රැපිඩ් කියන ඉංග්‍රීසි භාෂාවට රැපිඩ් කියන වචනයත් එන්නේ රේප් කියන වචනේ එන්නේ දෙකකින් රේප් කියලා කියන්නේ රේප් කරනවා දූෂණය කරනවා ග්‍රහණය කරගන්නවා ඒ වචනේ එන්නේ ලතින් වලට එන්නේ ග්‍රීක භාෂාවෙන් ඔය හරහා ලැටින් වචන තමයි රැපියෝ එහෙම නැත්නම් සීස් අල්ලා ගන්නවා ඇද ගන්නවා මෙතන කියන උන්වහන්සේත් ඇද ගන්නවා කියලා අපිව දැන් පිටසක්වල ෆිල්ම් බලලා කියන දෙක තව අභියෝගාශය ආනාවකින් ඇවිල්ලා මෙහෙම ඉන්නවා සුදු ආලෝක එක්කලා පුස්කාර උඩ ඇදලාගන්නේ අන්න ඒ වගේ සිද්ධියක් බයිබලයේ තියෙනවා උන්වහන්සේව වලාකුළු වලින් අපිව ඉහළට ඇද ගන්නවා කියනවා අදහස දැන් මේ වචනේ නිකෝට අපිව ඉහළට ඇද ගන්නවා කියන එක රයිට් ඔය ලතින් වචනේ රැපියෝ එහෙම නැත්නම් රැපෙමිය එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම රැපෙමා කියලා කියන එක කියන්නේ we shall be caught up අපිව අල්ලාගෙන උන්වහන්සේ උඩට ගන්නවා කියන ඒ ලතින් වචනේ ග්‍රීක භාෂාවේ හපත්සෝ කියන එක මොකද්ද හපත්සෝ මාත් එක කියන්න බලන්න හපත්සෝ කියනවා ග්‍රීක වචනේ ඒ වචනය ක්‍රියා 8:39 දින උන්වහන්සේගේ ආත්මය අපිව ගෙන ගියා කියලා කියන්නේ උන්වහන්සේ රැගෙන ගියා. අන්න ඒ වගේ මම අද උදේ බෞද්ධ පන්තිදී මම කිව්වා ටෙලිපෝටේෂන්. මොකද්ද? ටෙලිපෝටේෂන්. ටෙලිපෝටේෂන් කියන්නේ ශරීරය පිටින්ම වෙන තැනකට බුස් කරලා ගියා යනවා. චිත්‍රපටවල තියෙන ටෙලිපෝටේෂන් කියලා හරිනවද? ටෙලිපෝටේෂන්. මෙතන ඉන්නව චුත වෙනවා. බුස් කරලා අපිව අයින් කරනවා ශරීරය. right මේක තමයි යේසුස් වහන්සේ කරන්නේ. මොකද්ද? අපි ජීවත් වෙලා ඉන්න අපිව උන්වහන්සේ එකවරටම අපේ ශරීරය අලුත් කරලා ඉහළට ඇද ගන්නවා කියන දේව ධර්මය. දැන් කාටද රාප්ච කියන එක තේරෙනවද? රාප්ච කියලා කියන්නේ ඔසවා ගන්නවාට ඒ රාප්ච කියන වචනේ ලතින් භාෂාවෙන් නමුත් ඒකේ ඔරිජිනල් වචනේ ග්‍රීක මොකද්ද ග්‍රීක වචනේ හපාට්සෝල්. හරිද? හපාට්සෝල් කියන්නේ. දැන් මේක නවගිවිසුමේ තියෙන ඩොක්ට්‍රින් එක. මොකද්ද? බලවත් ඉගැන්වීමක් අපිව ඔසවා ගන්නවා කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද ඔසවාගන්නේ? හොරෙන්ද නැත්නම් ප්‍රසිද්ධියද කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ සභාවට නේද? බොහෝ පෙන්තකොස් සභාවල ඉන්න අය විශ්වාස කරන්නේ උන්වහන්සේ අපිව හොරෙන් කවුරුවත් දන්නේ නැහැ අපිව ඔසවගෙන ගිහිල්ලා. කට්ටිය බලනකොට හදිස්සියම ක්‍රිස්තියානියේ පොළවේ නැහැ. ඇයි? දෙවියන් වහන්සේ එයාලව ක්‍රිස්තුස් වහන්සේ ඔසවගෙන රහස්‍යය ඇවිල්ලා. මං කිව්වා නෑ එහෙම වෙන්න විදියක් නෑ. අයියේ මනමාලය ඇවිල්ලා මනමාලිව හොරෙන් අරගෙන යන්න බයිබලයේ කොහෙවත් කතාවක් නෑ. මනමාලයා ප්‍රසිද්ධිය තමයි ඇවිල්ලා තමන්ගේ නීත්‍යානුකූලව බහ දුන්නා වූ තමන්ගේ ලෙජිටිමේට් වයිෆ්. එහෙම නැත්නම් ලෙජිටිමේට් කියලා කියන්නේ මොකද? නියම් භාර්යාව. අනියම් නෙමෙයි. අනියම් භාර්යාව තමයි හොරෙන් ආශ්‍රය කරන්නේ. නේද? නියම භාර්යාව හොරෙන් ආශ්‍රය කරනවද? නෑ. දැන් මම අපේ ගෙදර එනවා. අතන හන්දියට ඇවිල්ලා මම මෙහෙම බලනවා වටපිට. බලලා කවුරුත් නැහැ. හිමීට සරමත්ත උස්සගෙන කැපට ගන්න වැටෙන් මෙහෙම කරලා පයින්නවා. පැනලා හොරේ පිටිපස් දොරෙන් ගෙටෙනවා. කවුරුත් දැක්කද? නෑ නේද? එහෙනම් ආවා. ගෙදර. එහෙම කරනවද මම මගේ නෝන හම්බෙන්නේ? එහෙම එනවනම් මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා. අපේ නෝන ඉන්න විදියක් නැහැ ගෙදර. නේද? මගේ නෝන පිළිගන්න මම එන්නේ කොහමද? ප්‍රසිද්ධිය මං වෙඩින් එක දවසේ නේද? කාර් එකක් අරගෙන නේද? කෝට් එක දාලා නේද? මෙතන මලකුත් ගහලා රයිට් අපේ නෝනා හම්බෙන්න මම ප්‍රසිද්ධිය ගියේ. රයිට් ඒකයි ඉතින් මං තරල ළමයින්ට කියන්නේ කවදාද එහෙම වෙඩින් එකක් ගන්න ලස්සනට රයිට් ඒක හොඳයි. රයිට් ඒක මතක තියෙනවනේ නේද? ඒ නිසා ලස්සනට ගන්න වෙඩින් එක. සුළුවට හරි ගමන්න හොඳට ගන්න. Okay right කෝටි ගණන් වේදම් කරන්න ඕන වෙඩින්ග්ස් වලට නෑ හැබැයි ලස්සනට ගන්න right අපි බලමු එහෙමනම් දැන් මේක කොහොමද මේ හොරෙන් ගන්නවද ප්‍රසිද්ධිය ගන්නවද කියලා කවුරුරි කියවන්න බලන්න 1 තෙසලෝනික 4:16 1 තෙසලෝනික 4:16 ඉක්මනට අපි කියමු මක්නිසාද ස්වාමීන් වහන්සේම මහත් ශබ්දයක්ද අන්න ස්වාමීන් වහන්සේ මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙක් හඬද දෙවියන් වහන්සේ හොරණ යනාදයට ඇතුළු ස්වර්ගයෙන් බස්නාසේක ක්‍රිස්තුස් වූ මලාව අය පළමු කොට නැගිටිනෝය මේ වැඩි කොටට මම ආසයි එවිට ඉතුරුව ජීවත් ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛවන පිණිස බලාකුළුලින් අහසට ගන ලබන්නේ රැප්චර් ඉහළට ගන්න ලබන්නේ ඉතින්
මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටිනෙමු. බලන්න දැන් මේ බයිබල් පදයේ තියෙනවා අපිව වලාකුළු වලින් ඉහළට ඇද ගන්නවා. දැන් අර දේව ධර්මයේ හොරෙන් එන දේව ධර්මයේ විශ්වාස කරන අය කියනවා මේ හොර නෑනාදය ඇහෙන්නේ ක්‍රිස්තියානි කට්ටියට විතරයි. අනිත් අයට ඇහෙන්නේ නෑ. මැජික් හොර නෑවක්. right? ඒක කාටවත් ඇහෙන්නේ සභාවට විතරයි ඇහෙන්නේ. right? ඊළඟට නේද? උත්තම දේව දූතයන්ගේ හඬක් අපිට විතරයි ඇහෙන්නේ කියලා. බයිබලේ එහෙම දෙයක් කියලා තියෙනවද? නෑ. ඒක ඇවිල්ලා reading into the text. right? Not reading the text, but what we see is reading into the text. ඒක කියන්නේ exegesis නෙමෙයි eisegesis. මම පැහැදිලි කරනවා. exegesis කියලා කියන්නේ බයිබලයේ කියා ඇති දේ අපි පිළිගන්නවා ඒ විදිහටම. exegesis කියන්නේ මොකද්ද? බයිබලයේ කියා ඇති දේ අපි පිළිගන්නවා, අපි පිළිගන්න කැමති වුණත් නැති වුණත්. මොකද බයිබලයේ තමයි තමන්ගේ අවසාන අදහස දෙන්නේ. කියන්න බලන්න පුතා exegesis. මොකද්ද? කියන්නේ exegesis. exegesis. eisegesis කියලා එකක් තියෙනවා. eisegesis කියලා කියන්නේ අපිට කියන්න ඕන දේ බයිබලයට දාලා කියනවා. නේද? අපිට කියන්න ඕන දේ දානවා අපි බයිබලයට. ඒ කියන්නේ මොකද්ද? දැන් අර සින්දුවක් තියෙන මොකද්ද මට කියන්න බෑ. අපිට කියන්න ඕන දේ. ඒ කියන්නේ අපිට හිතෙන දේ අපි බයිබලයට දාලා බයිබලයේ කියන්නේ ඕක ගැන තමයි කියලා කියනවා. ඒක අපේ අදහස. තේරුණාද? දැන් මෙතනදී අපි කරගත්ත ප්‍රශ්නේ තමයි ක්‍රිස්තියානි සභාව. අපි අපේ අදහස කැවුවා මේ බයිබල් පදේට මොකද්ද? ඒ තමයි අපිට විතරයි මේ සද්දය ඇහෙන්නේ. උත්තම දේව දූතයාගේ හඬ. හොර නෑ හඬත් ඇහෙන්නේ අපිට විතරයි කියලා. බයිබල් එහෙම කියන්නේ තියෙනවද? නෑ. අර මොනවාදගේ යේසුස් කිව්වා මනුෂ්‍ය පුත්‍රයාගේ හඬ මලවුන්ට ඇහෙන පය පැමිණෙන්නේ කියලා. ඒ කියන්නේ මැරිච්ච අයටත් ඇහෙන ඒ හඬ. ජීවත් වෙන අපිටත් ඇහෙනවා. මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේම මහත් ශබ්දයක් ඇතුව උත්තම දේවදූතකගේ හොර නෑ නාදයෙන් ස්වර්ගයෙන් බස්නාසේක. ස්වර්ගයෙන් බහින්නේ කොහමද? සද්දෙන් වැඩ දාලා බෙර ගහලා. තේරෙනවද? අර මනමාලය යුදෙව් මනමාලය එන්නේ මනමාලිය ගන්න නේද ප්‍රදවසන්ත? හොරෙන් එනවද මනමාලය? මෙහෙම ගගහ යනවා ෆ්ලූට් එකට. ගගහ පොඩියට එහෙම ගහනවද? හොරෙන් ගහන්න ඕනේ එන කාලවත් ඇහෙන්නේ දෙන්නේ නැහැ. හොඳට හොර නෑ නාදයේ ගහ තමයි ඉන්නේ ප්‍රාංගාලා ඉන්න අයට ඇහැරිලා ඒ සද්දෙට මලාව් අය ඉස්සල්ලාම නැගිටිනවා සොහොන් ගෙවල් වලින්. තේරෙනවද? ඒ හඬට සොහොන් ගෙවල් විවෘත වෙනවා. බයිබලයේ කියන මුහුදේ මැරිච්ච අය මුහුදත් ඒ අය පාවා දෙනවා කියලා කියන්නේ මොකද? මුහුදේ මැරිච්ච සුද්ධවන්තයෝ මුහුදෙන් උඩට එනවා. බුංගාලා පොළවේ මැරිච්ච අය මිනී වලවල් දෙබෑ වෙලා උන්වහන්සේගේ මං හිතනවා නැගිටී කියලා. හාලෙලූයා. අපි මැරිලා හිටියොත් කිසි දෙයක් බය වෙන්න දෙයක් නැහැ. ඇයි ඒ සද්දෙට උන්වහන්සේ කැඳ වෙනකොට අපි නැගිටිනවා. ඒ නිසා වික්ටර් රත්නායක මහත්තයාගේ සින්දුව පල්ලිය අපි කියන්න උනරනම් මොකද? අපි මැරෙන්නේ නැහැ, අපි මැරෙන්නේ නැහැ. හාලෙලූයා. පැහැදිලිද? වික්ටර් රත්නායක මහත්තයාගේ සින්දුව අපි කියන්න උනරනම් අපි මැරෙන්නේ නැහැ. නමුත් මෙතන දෙන කතාව තමයි හොරෙන් වෙන දෙයක් කියලා බයිබලයේ මේක කොහෙවත් යෝජනා කරලා මේක ප්‍රසිද්ධ ඉවෙන්ට් එකක්. මොකද්ද මේක? ප්‍රසිද්ධ ඉවෙන්ට් එකක්. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මෙතන කියන වචනය මොකද්ද? ස්වාමීන් වහන්සේව සම්මුඛ වෙන පිණිස. මොකද්ද කියන්නේ? සම්මුඛ වෙන. මට හෑන්ඩ් සයිටර්ස් එක දෙන්න පුළුවන්. සම්මුඛ වෙන. දැන් මේ සම්මුඛ වෙනවා කියන වචනේ හරි වැදගත්. හරිද? පොඩ්ඩක් අපි බලමු සම්මුඛ වෙනවා කියන එක. අපිට මොනවද අපි එක වචනයක් හරි බලමුකෝ බයිබලෙන් නේ හරියට. රයිට් ඊළඟ ටික ඊළඟ සතිය බලමුකෝ. රයිට්. මේ සම්මුඛ වෙනවා කියන පාවිච්චි කරන බයිබල් වචනේ තමයි අපන්තෙසිස්. මොකද්ද? අපන්තෙසිස්. අපන්තෙසිස් කියන වචනේ ග්‍රීක භාෂාවේ මොකද්ද? අපන්තෙසිස් පොඩ්ඩක් මාදියා බලන්න. අපන්තෙසිස් කියන වචනේ බයිබලයට පිටින් පාවිච්චි වෙලා තියෙනවා. මොනවද? බයිබලයට පිටින් ග්‍රීක සාහිත්‍යයේ ග්‍රීක භාෂාවේ වෙනත් ලිපි ලේඛන තියෙනව නේද? ලිපි ලේඛනවල භාවිත වෙලා තියෙනවා. ඒතකොට බයිබල් පදයක් අපි තේරුම් ගන්න මොකද්ද? ග්‍රීක භාෂාවේ අය එදා භාවිත කරපු අර්ථයෙන් අපි තේරුම් ගන්න ඕනේ නේද? දැන් ශ්‍රී ලංකාවේ සිංහල වචනයක් තියෙනවා මංගච්ඡන්න කියලා. සිංහල නෙමෙයි. වැදි භාෂාවේ තියෙනවා මංගච්ඡනවා කියලා. එතකොට මංගච්ඡනවා කියන එක වැද්ද තේරුම් ගත්ත විදිහට අපි තේරුම් ගන්න ඕනේ නේද? අපිට මංගච්ඡනවා කියලා කියන උඩ පයින්නට වෙන්න බෑනේ. මංගච්ඡනවා කියන්නේ ගමන් කරනවා නේද? මංගච්ඡුවා.
right? So මංගෙච්චුවා කියන එක වැද්දා තේරුම් ගන්න විදිහ අපි තේරුම් ගන්න ඕනේ. අපිට ඒකට අලුත් අර්ථයක් දාන්න පුළුවන්ද? බෑ. හඳුන් පොත කී ගන්නවා. මොකද හඳුන් පොත කී ගන්නවා කියලා කියන්නේ? දන්නවනේ. හඳුන් පොත කී ගන්නවා කියන්නේ මොකද? හදවතට වේදනා. හඳුන් පොත කී ගන්නවා. මෙයා අද දන්නේ එහෙම බලාගෙන ඉන්නවා මේ මිනිහ ඒවත් දන්නවා කියලා. ඇද්දෙක් කියලා කියත් දන්නේ නැහැ කියලා හිතුවා. පාස්ටර් ඇද්දෙක් කියලාවත් ඉතින් දන්නේ නැහැ කියලා. හඳුන් නේ. බොට කඳා. බොට කඳා කියන්නේ මොකක්ද? ඈ? අලියට. බොට කඳා. ඒ අර්ථය. එතකොට අපන්ජසිස් කියන වචනේ ඇවිල්ලා ග්‍රීක අර්ථය තමයි යම් නගරයකට මැජිස්ට්‍රේට් නැත්නම් නඩුකාරයෙක් එහෙම නැත්නම් ඒ පළාතේ රෝම අධිරාජ්‍යවරයා එනකොට නගරයට එයා නගරයට එන්නේ නැහැ නිකන් තමන්ගේ නැන්දම්මලා ගෙදර යනවා වගේ දාගෙන. කොහොම යන්නේ නැහැ. හරිද? right නැන්දම්මලා ගෙදර යනවා වගේ. නඩුකාරයා එන්නේ කොහොමද නගරයට කිලෝමීටර් 4ක් විතර ඈතින් එයා ඇවිල්ලා එයාගේ රථේ නතර කරගන්නවා සෙනගත් එක්ක. right? ඒකලයා එතන වේට් කරනවා පොඩ්ඩක්. ඒතකොට නගරේ ඉන්න කට්ටිය කවුද? නගරේ ඉන්න ඉහළ නිලධාරී. right? නායකයෝ ටික එයාව මුණ ගැසෙන්න යනවා පෙරමගට. කොහාටද යන්නේ? පෙරමගට යනවා. සම්මුඛ වෙන පිරිස අපිත් අහසට යනවා කියලා කියනවා නේද? පෙරමගට යනවා. එයාව මුණ ගැහෙන්න රාජ්‍ය නිලධාරියා පෙරමගට ගිහිල්ලා වෙල්කම් එක එතන දීලා ටික ගාලා වෙරමාන ගහගෙන යනවා නේද? එක්කම තරගෙනවා ආපහු නගරෙට. තේරුණාද? ඕක තමයි අර්ථය. යනවා පෙරමගට ගිහිල්ලා මුණ ගැහෙනවා වෙල්කම් එක දෙනවා එයාත් එක්ක ආපහු එනවා. යුදෙව් මංගල්‍යයකත් මොකද වෙන්නේ? මනමාලයා මගට එනවා ඇවිල්ලා එයාගේ හඬ නගනවා ඊට පස්සේ මනමාලිගේ කණ්ඩායම පෙරමගට ගිහිල්ලා එයාත් එක්ක ආපහු නයිට් පාටි එකට ඇතුල් වෙනවා. මං කියන්නේ තේරුණා? අත්පොල සම්මාදයක් දෙන්න සභාවට. තේරුණා? මේක තමයි පෞතුමා පාවිච්චි කරන්නේ. ජීවත් වෙලා ඉන්න අපි උන්වහන්සේ එනකොට මධ්‍ය අවකාශයට යනවා උන්වහන්සේව හම්බෙලා මොනවද කරන්නේ? උන්වහන්සේත් එක්ක අපි ජයාන්විතව පොළොවට එනවා. right? අපි ඒක ඉස්සරහාදී බලන්න. right? පැහැදිලිද? ඒ නිසා මෙතන කොහෙවත් නැහැ උන්වහන්සේත් එක්ක හොරෙන් හැංගිලා යනවා. දෙක 1 තෙසලෝනික 5:2 පොඩ්ඩක් කියවනවා. මක්නිසාද රාත්‍රියේ සොරෙක් වෙන්නා කියන ස්වාමීන් වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳට දන්නේ වූයේ. දැන් මේ බයිබල් පදය අරගෙන කට්ටිය කියනවා හොරෙන් අපිව උන්වහන්සේ ගෙනියනවා කියලා. මෙතන කියදිනේ භාෂා අලංකාරය මොකද? රාත්‍රියේ සොරෙක් එනවා වාගේ උන්වහන්සේගේ දවස කියන්නේ කවද? උන්වහන්සේගේ දවස කියලා කියන්නේ කාල පරිච්ඡේදයක් මෙතෙන්දී. මොකද? කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ මොකද? උන්වහන්සේ මනුෂ්‍ය ඉතිහාසයට ඇතුල් වෙන මොහොත. ඒක පැය 24 දවසක් නෙමෙයි. ඒක යම්කිසි කාල පරාසයක්. තේරුණාද? මේ දවසේ එන්නේ හොරෙක් එනවා වාගේ කියලා තියෙනවා නේද? right? සොරෙකු එන්න හැටි මෙතන කියනවා. ඒ කියන්නේ මොකද්ද? එයින් අදහස් කරන්නේ හදිසිය දැන් හොරා කියලනවද? හොරා කියලන්නේ. අන්නේ හදිසි පැමිණීම. ඒ කියන්නේ නොසිතන වෙලාවක නොසිතන පැයක උන්වහන්සේ හදිසියෙම මානව ඉතිහාසයට කඩාවදිනවා. මොකද කරන්නේ? කඩාවදිනවා. මෙතන කියන්නේ අපි හොරෙන් අරගෙන යනවා කියන කතාවක් තියෙනවා. හොරෙක් එනවා වගේ හදිස්සි කියන unexpected හිතන්නේ නැති වෙලාවක අපි වෙන්නවා. තා බයිබල් පදයක් තියෙනවා මම පස්සේ පෙන්නන්නම්. හරිද? ඒකේ තියෙන ලස්සන ওই බයිබල් පදේ පැහැදිලි කරලා තියෙනවා තව ටිකක් ලස්සන. මෙතන කතා කරන්නේ හදිස්සි. right? මොනවද කියන්නේ? සමාදානයේ අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුචාව පැමිණෙනාක් මෙන් හදිස්සියෙන් ඕන් පිටට විමාන වෙන විනාශය පැමිණේ. ඒක මොකද? ගර්භණිය බබා හම්බෙන්න ළඟයි බර්ත් ටැන්ක්ස් එනවා. හැබැයි අද නෙමෙයි හෙට වෙන්නදී හම්බ වෙන්න කියනකොට හදිස්සියම වෝටර් බෑග් එක කැඩෙනවා. නේද? වෝටර් බෑග් එක දන්නේද? වෝටර් බෑග් එක කැඩෙනවා කියලා. තාම දන්නේ නැහැ පොඩි කෙල්ලෝනේ නේද? ඒ කියනවාද? ගර්භාෂයේ තියෙනනේ බබා ඉන්නේ වතුර මල්ලගනේ. ඒක බිඳෙනකොට right වතුර බිමට වැටෙන්න ගන්නවා. එතකොට තමයි කට්ටිය හදිස්සියලා බෑග් එක උස්ස ගන්නවා දීශාන එහෙම කලබල වෙනවා. දැන් හරි මානියව ගෙනියන්න වෙලාව කියලා.
right කලබලෙලා දුවනවා. දැන් මටත් ඒක වුණා. අපේ නෝනා හොඳට හිටියා දින තියෙන්නේ හෙටද අනිද්දද කියලා. හදිස්සියම අමාරු වුණා. ආන් ඒ වෙලාවේ එහෙට පයින්නවා මෙහෙට පයින්නවා රිලව් වගේ උඩට පයින්නවා පල්ලයට පයින්නවා මල්ල එකතු කරලා පොට්ට එහෙන් ගන්නවා මෙට්ට එහෙන් ගන්නවා ය කරලා ඊළඟ 60ට 60 යනවා. right අන්න ඒ හදිස්සිය. හරිද? මෙතන කියනවා හොරෙක් වගේ ඉන්නේ කාටද? ඕන් පිටට විනාශ පැමිණේ. කියන්නේ පෞකාර සෙනගට ලෝකේ ඉන්නා වූ පෞකාර සෙනගට උන්වහන්සේව අඳුරන්නේ නැති අයට තමයි හොරෙක් වගේ ඉන්නේ. කියන්නේ දන්නේත් නැහැ උන්වහන්සේ එන වෙලාව. එන්නකම් අර නෝවාගේ දවස් වගේ පාටි දාගෙන ඉන්නවා. මොනවද කරන්නේ? නෝවාගේ දවස් වගේ පාටි දාගෙන කකා බිබී ෆන් එකේ ඉන්නවා. හැබැයි ඔන්න බලන්න පෞතුමා කියන්නේ. නමුත් සහෝදරනි කියන්නේ කාටද? ඔයාලට. නමුත් සහෝදරනි ඒ දවස සොරෙකුෙන් නුඹලා කෙරේ පැමිණෙන්න නුඹලා අන්ධකාරයේ සිටින්නෝ නොවේති. ආමේන්. ඊළඟ පදේ පොඩක් කියන තැන නුඹලා දන්නවා කියලා. දවාලේ ඉන්න අය උඹලා දන්නවා දවාලේ ඉදිරියට බලලා කියලා. නේද? මොකද්ද කියන්නේ? නුඹලා සියල්ලම ආලෝකයේද දවාලේ ද පුත්‍රයෙක්. ආලෝකයේ දවාලේ පුත්‍රයෙක් කියන්නේ මොනවද? අපිට උන්වහන්සේ හොරෙක් වගේ එනකොට අපිව අහුවෙන්නේ නැහැ හදිස්සියෙන් ඇවිල්ලා අරගෙන. ඇයි අපි දැනගෙන ඉන්න ඕනේ මේ කාලේ වෙනකොට ස්වාමීන් වහන්සේ එයි කියන අදහසක් ඇතුව ඉන්න ඕනේ. මනමාලි සූදානමින් ඉන්න ඕනේ කොයි වෙලාවෙ හරි මනමාලේ එයි. මනමාලි දැනගෙන ඉන්න ඕනේ අද ආවත් එකයි මට හෙට ආවත් එකයි තව අවුරුදු 100කින් ආවත් මම රෙඩිද නැද්ද? මම රෙඩි. හොරෙක් වගේ ඇවිල්ලා තට්ටු කරලා බලෙන් ජනේලෙන් ඇදලා යන්නේ නැහැ මනමාලයා. තේරුණාද පුතේ? බලෙන් ජනේලෙන් අරගෙන යන්නේ නැහැ. මනමාලි රෙඩි පිටින්. ඒකයි කියන අපිට සූදානමින් ඉන්න. හැබැයි ලෝකයට ඒකේම නෙමෙයි හොරෙක් වගේ අයියේ පාටි දාලා නේද? ඩිස්ටි ගාලා අර ස්පීකර් දාගෙන නටනට මියුසිකල් ෂෝ වල මම එකයි ක්‍රිස්තියානියට කියන්නේ. අපේ සංස්කෘතිය ලෝකේ සංස්කෘතියට වෙනස් වෙන්න ඕනේ. ගමට එන හැම මියුසිකල් එකටම යන්න එපා බලන්න. අපේ මිනිස්සු මොනවද කියන්නේ පල්ලිය අපි තරුණ කාලේ ගියා දන්නේ නැති කමට. නේද? සංගීතයක් එනකොහම රෙදි උස්සගෙන එතන. ඒකල මී හරංගුගේ නටලා උදේ එනකොට කකුල් කඩේත්තුවයි දූවිලි නාලා රයිට් එතන මංගල්‍ය ഘോഷා ජය ഘോഷා නේද? ඒ වගේ අලුත් අවුරුදු උත්සවයට ඔක්කොම කලින් ගිහලා බනිස් කන්නේ අපේ උන්. සිංහල අවුරුද්දට නේ ඔක්කොම කලින් අපේ උන් ගිහලා බනිස් කනවා. හරි කන්නදී මල කරේ තියෙනවා. ඩාන්සල් කිව්වම ඉස්සෙල්ලම පල්ලියේ. දොළ දුක් කියනෝනේ අපේ නෝනලාට. නේ ඩාන්සල් වලින් කන්න දොළ දුක් කියනෝ නේද? මම අපේ නෝනට නම් කියලා තියෙන්නේ ඔයාට ඒ දොළ දුක් එන්න බෑ. ඒවා ලෝකේ ඉන්න කාලේ ආපු දුක්. right? අපිට දොළ දුක් ඩාන්සල් වලින් කන්න දොළ දුක් එන්නේ යකාගේ මේසෙන් කන්න. right? ස්වාමීන් වහන්සේගේ මේසෙන් කන අයයි යක්ෂයන්ගේ මේසෙන් කන අයයි කියලා අපිට නෑ ওই ඩාන්සල් කන්න එක එක දෙවිදේගොල්ලන්ට මොනවාද මේවා කරපු කිරි අම්මා දානේ කන්න නේද? කිරි අම්මා දානේ එහෙම අරගෙනව නේද? බාර ගන්න. අල්ලපු ගෙදර මිනිස්සු අරන් ආව බාර ගන්න එපා. අපිව කන්නේ කියලා කියන්න එපා. ඉතක දෙනවනේ. කන්න එපා. එක එක දෙවිගොල්ලන්ට කැප කරපුව කන්න එපා. අපේ කවුරුත් ගෙනත් දුන්නොත් මම එපා කියන්නේ නැහැ ගමේ මිනිස්සු. පොංගල් ගෙනත් දුන්නොත් thank you කියලා බාර ගන්නවා. විසික් කරනවා. හිතරින් දන්නේ. right? මොකද හිතරින් දෙක වැරදි. right? හැබැයි බාර ගන්න කන්න එපා. right? ඒ වගේ හදිස්සියෙන් පෞකාර අයට මේක හොරෙක් කියනවා වගේ. හැබැයි කිතුණුවන්ට එහෙමද? කිතුණුවන්ට එහෙම වෙන්න බෑ කියලා පෞල්තුමා කියනවා. දැන් තේරෙනවද හොරෙක් කොසෝ ගන්නවද? සිස්ටර් හොරෙක් ගන්නවද? නෑ. වාහනේ නෝනේද? ඕකේ. right. මතේ 24:43 මතේ 24:43 මම හිතන අපිට වෙලාව තියෙ ඉවර ගන්න. ඉක්මනට යන්න. ඉක්මනට මතේ 24:43 මේක දාලා තියෙනවා කියවන්න. මෙතනින් කියවන්න පුළුවන්. නමුත් සොරා කොයියාගේ ඉන්නේදයි ඒ ස්වාමියා දැනගෙන සිටියේ නම් ඔහු අවදිව සිටී තමාගේ ගෙය උමං කනින්න නොදෙන බව දැනගන්න. එබැවින් නුඹලා සෑදී සිටින්න. මක්සස් නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා ඇසේ. දැක්කද? ලෝකේ මිනිස්සු පාටිද දා බීගෙන ඉන්නකොට හොරෙන් ඇවිල්ලා හොරා උමං කරගෙන යනවා වාගේ ඔවුන් මතට හදිස්සියෙන් විනාශය ආවට කිතුණු ඔබට මට බයිබලයේ කියලා තියෙන්නේ සෑදිලා ඉන්න. මනමාලි රෙඩි වෙලා ඉන්නවා වගේ මනමාලයන ඕන වෙලාවක
රෙඩි වෙලා ඉන්න හොරෙන් ගෙනියන්න යන්නේ නැහැ. right? ඊළඟ මොකද කියන්නේ? තව බයිබල් පදයක් තියෙනවා මතෙව් 24:37 එක මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. right? දෙක පේතෘස් 3:10 පොඩ්ඩක් කියන්න මේකත් ඒ පාවිච්චි කරන බයිබල් පදයක්. දෙක පේතෘස් 3:10 දෙක පේතෘස් 3:10 කො ඉෂා නෑ දාලා නෑ නේ ඈ එහෙත් සොරෙකුමෙන් ස්වාමීන් වහන්සේගේ දවස පැමිණෙන්නේ ඒ දවසේදී අහස මහත් ഘോഷාවකින් පාව යන්නේ. හොරෙක් වගේ එනවලු. ඒ කියන්නේ හොරෙන් එනවද? නෑ හොරෙක් වගේ ඒ කියන්නේ හදිස්සිය එනවා. හරිද? හදිස්සිය හිතන්නද? හැබැයි ඊට පස්සේ මොනවද පේතෘස් මා කියන්නේ? ඒ දවසේදී අහස මහත් ഘോഷාවකින් පාව යන්නේ. අහස මහත් ഘോഷාවකින් පාව යන්නේය. මහා භූතයෝ තද උෂ්ණයකින් නාස්ති යන්නේ. මහා භූතයෝ තද උෂ්ණයකින් නාස්ති වෙනවා. දැන් ඔකත් ක්‍රිස්තියානිකාරවල තේරෙන්නේ නැහැ. මහා භූතයෝ කියවම බය වෙනවා ලෙල්ලටම. ඔනේ භූතයෝ දාලා යනවලු කියලා. එතන මහා භූතයෝ කියන්නේ පරම සිංහල. right? පරම සිංහල. මහා භූතයෝ. මහා භූතයෝ කියලා කියන්නේ elements of this world. ඒ කියන්නේ මේ පොළවේ භෞතික දේවල් elements මේ පොළවේ තියෙන ඒ කියනවාද පොළව භූමිය නේද ජලය ඒ වගේ basic elements මේ ලෝකේ හැදිලා තියෙන පංච මහා භූතයෝ කියලා අපි කියන්නේ. පංච මහා භූතයෝ ජලය ගින්න වගේ දේවල්. පංච මහා භූතයෝ. මහා භූතයෝද නාස්ති යන්නේ. නාස්ති යන කියන්නේ පොළව අහස ගුගුරලා අහස පහ වෙනවා. right? අහස අපිට පේන අහස නැති වෙනවා. right? පොළව ගිනිමය අත්දැකීමක් තුල යනවා. පොළවද එහි තිබෙන කර්මාන්තර දාලා යන්නේ. පොළවද එහි තිබෙන කර්මාන්තර දාලා යන්නේ. දෙවියන් වහන්සේගේ දවස හොරෙක් වගේලු වෙන්නේ. ඒ කියන්නේ මොකද? හදිස්සියෙන් එන්නේ. හැබැයි නොදැනෙනවද? අපි දන්නේ නැහැ සබාව ගිහිල්ලා. අපිට කවුරු කිව්වෙත් නැහැ. බයිබල් එහෙම කොහොමද කියන්නේ? බයිබලේ කියලා තියෙන මොනවද? ඒදා දවස හොරෙක් වෙනා වගේ හදිස්සියෙන් ආවට මුළු විශ්වයටම ඇහෙනවා යේසුස් වහන්සේගේ දවස. ඇයි අහස දුංගාවකට නැතිලා යන්නේ. මට ඒක හොඳට උගන්වන්න පුළුවන් දැන් වෙලාවමදි නැත්තම් මම උගන්වනවා. right? බයිබලයේ කියන උන්වහන්සේ අහස රෙද්දක් වගේ දිගාරිනවා කියලා අපේ දෙවියන් වහන්සේ. ඔයා දන්නවද දෙවියන් වහන්සේ අර මේසෙට රෙදි දාන්නේ නේද? කෑම මේසෙට රෙදි දාන්නේ හොටෙල් වල කොහොමද දාන්නේ? මෙහෙම ගෙනම රෙද්ද ස්විස් කරලා දිගාරිනවා නේද? දිගාරව ටක් ගාලා දානවා දේපල මේකට. ඒ වගේම හොඳ ප්‍රොෆෙෂනල් අය මේසෙ රෙද්ද අයින් කරන්නේ කොහොමද? ප්‍රොෆෙෂනල් ස්ටුවර්ට්ස්ලා මේසෙ රෙද්ද අයින් කරන්නේ මෙහෙම අලනවා ටික් කරලා ගස්සනවානේ ගස්සනවා මොකද කියන්නේ? කුණුත් එක මේසෙ රෙද්ද ඔක්කොම මිෂන් ළමන්ගේ අතට එනවා. අන්න ඒ වගේ තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේක දවස. මෙහෙම කරනකොට අපිට පේන ෆිසිකල් අහස නැති වෙනවා. අම්පර. අලුත් වෙනවා. මහා සද්දකින් පංච මහා භූතයෝ දාලා යනවා. ඒ කියන්නේ මොකද්ද? බයිබලයේ පේතෘස්තුමා කියන උන්වහන්සේ එන දවස එදාට මුළු පොළව ගිනිමය අත්දැකීමක් තුල යනවලු. right? ගින්දර ඒ කියන්නේ මුළු පොළවම ගිනිමය අත්දැකීමක් තුල ගිහිලා පොළවේ තියෙන සියලු කර්මාන්ත දාලා යනවා. ඒ කියනවාද? පිච්චිලා යනවා හැම දෙයක්ම. right? පිච්චිලා යනවා. අලුතෙන් උන්වහන්සේ මම අධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද නිර්මාණය කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේකේ තියෙන ඔක්කොම ජරාවල් අයින් කරලා රීසයිකල් කරනවා පොළොව. රීසයිකල් කරනවා. දන්නවද පුතා? පිට කලින් අහලා නැහැ මේ දේව ධර්මයේ. පල්ලි වල අවුරුදු 25යි 30යි නේ. බයිබලේ නෙමෙයිනේ පාස්ටර්ලා උගන්වන්නේ නේද? ඉරිදට ඇවිල්ලා Taman දැකපු හීන උගන්වනවා නේද? මම දර්ශනයක් දැක්කා, මම නනා ඉන්නකොට දර්ශනයක් දැක්කා, මම උදේ තේබනකොට දෙවියන් වහන්සේ මට දර්ශනයක් පෙන්නුවා නේද? ඕකනේ කරන්නේ. ඉන්දියාවෙන් කාවඩිකාරයෝ ගෙනනවා පල්ලි වලට නේද? ඉන්දියාවෙන් එන කාවඩි පාස්ටර්ලා මොනවද කරන්නේ? අන්න මම දර්ශනයක් දැක්කා, මම හීනයක් දැක්කා, දෙවියන් වහන්සේ මට කතා කරා. ඕනේ පල්ලියට උගන්වන්න පුතා. බයිබලයේ හොඳට තියෙද්දි නේද? අර ඊශ්‍රායල් ජනතාව ඒසායා පොතේ කියන්නේ මුළු කාලෙම විවස්ථාවයි සාක්ෂියයි උඹලගේ ඉස්සරහා. ඒ වුණාට උඹලා තොල්ල මකුරන සිහින දකින්නම හොයාගෙන යනවා. ක්‍රිස්තියානි සභාවට දාතින ප්‍රශ්නේ මම වාටු කරන්නේ මේ කියන්නේ මේ බලාගෙන ඉන්න ජාත්‍යන්තර සෙනඟට කියන්නේ. right? මුළු කාලෙම බයිබලයේ අතේ. ඒක කියවන්නේ ඇයි? බයිබලයේ දානපෑ දොර අඩේට නේද?
දොර හුලඟට වැහෙනකොට බයිබලේ තියන්නේ ක්‍රිස්තියානිකාරයි බරයිනේ පොත. right? බයිබලේ අඩේට තියෙනවා නේද? හැබැයි බයිබලේ කියවන්නේ නැහැ. ප්‍රොෆෙට් කෙනෙක් එනවා ගුවාම යනවා පාස්ටර් තොරන්නේ කොළඹ වාහනේ අරගෙන. ප්‍රොෆෙට් කෙනෙක් කියලා කියන්නේ යන්නේ බොක්කේ හිටන් තියෙන උදේ කාපියුවක් කියනවා. කියලා මොකද කරන්නේ? කොළඹ දුවන්නයි මම ගාලු දුවන්නයි කියලා කොළඹ දුවනවා වාහනයක් අරගෙන. ගාල්ලේ දුවනවා කොළඹ දුවනවා ප්‍රොෆෙට්ලා එනවා කියලා. නේද? බයිබලයේ ගෙදර මහ පොතක් ඇත එකක්වත් මතක නැහැ. ඇයි ඒ? බයිබලයේ කියවන්න ක්‍රිස්තියානිකන්ට වෙලා නැහැ. ඒක තේරුම් ගන්න වෙලා නැහැ. right? ප්‍රොෆෙට් ඇවිල්ලා කිව්වම හරි. ඒ කියන්නේ අපේ තක්කඩි ප්‍රොෆෙට්ලා ටිකක් ලංකාවේ බොහොම වෙලා ඉන්නේ. ඊයේ මම අහගෙන හිටියා. තක්කඩි ප්‍රොෆෙට් කෙනෙක් මුදල් ගණව ගන්නවා ලංකාවේ. තක්කඩි ප්‍රොෆෙට් වගේ. මිනිහා ප්‍රොෆෙට් මුදල් ගැන පොඩ්ඩක් ඉගෙනුවා හොඳට. අන්තිම වෙලාවේ ගහනවා තමන්ගේ මැච් එක මොකද්ද? ආබ්‍රහාම් මෙල්කිසෙදෙක්ට 10 කොටස් දුන්නානේ. මෙල්කිසෙදෙක් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පෙර ප්‍රකාශ වීම. ඒක හරි. මිනිහා එක ඉන්ටර්ප්‍රීට් කරනවා මොනවාද? ආබ්‍රහාම් තමන්ට වඩා ඉහළ කෙනෙකුටයි දුන්නේ 10 කොටස්. මිනිහා නොකිය කියනවා උඹලට වඩා මම ඉහළ ඒ නිසා මට දියක් උඹලගේ 10 කොටස්. කොහොමද වැඩේ? පැහැදිලිව කියනවා 10 කොටස් දෙන්න ඕනේ දෙනවා නම් ස්වාමීන් වහන්සේට. ආයි ඉහළ රෑන්ක් එකකට දෙන්න කියලා බයිබලයේ කියලා නැහැ. මම ඔයාලට රෑන්ක් එකෙන් ඉහළයි වෙන්න පුළුවන් පාස්ටර් කෙනෙක්. ඔයාලගේ 10 කොටස් මට දෙන්න කියලා බයිබලයේ කොහෙවත් කියලා නැහැ. 10 කොටස් පාස්ටර්යිති නැහැ. 10 කොටස් කාටදයිද? දෙවියන් වහන්සේට දෙනවා නම් දීපල දෙවියන් වහන්සේට. පාස්ටර් කෙනාලා දෙන්න. මං කියලා දෙනව නේද? මට ඔයාලා කාගේවත් සල්ලි එපා. ඇන්ලොප් වලට දාලා මට දෙන්න එපා බොරුවට. ස්වාමීන් වහන්සේට දෙන්න. තේරුණාද? ස්වාමීන් වහන්සේට ගෙනල්ලා දෙන්න සභාවේ. ඒක බාර ගන්න අපි අපේ බ්‍රදර්ස්ලා ඉන්නවා ඒවා සටහන් කරගෙන ඒවයි සභාවේ ඔයාලට සේවයක් කරයි. තේරුණාද? පාස්ටර්ට දෙන්න කියලා බයිබලයේ කොහෙවත් කියලා නැහැ. රයිට්? මේ 10 කොටස්. ස්වාමීන් වහන්සේගේ එක. තේරුණාද? නෝත අර කපටි ප්‍රොෆෙට්වරයා මොකද්ද කියන්නේ? තමන්ට වඩා ඉහළ රෑන්ක් එකක් එක්කෙනෙකුට ආබ්‍රහම් දුන්න නිසා ඔයාලගේ ඉහළ රෑන්ක් එකේ ඉන්න මම මට දීපන් කියලා කියනවා. තේරුණාද? පාස්ටර් දෙන්න එපා. හම්බ වැඩක් නැහැ. right? ඒකත් මේ කපටි ප්‍රොෆෙට්වරයා දැන් මම වෙනකොට දෙන්නේ දේශනාව right? මේ කපටි ප්‍රොෆෙට්වරයා කියනවා ඒක සීඩ්ලු. මොකද? ඒක සීඩ් බීජලු. 10 කොටස් කාවද හරෝ බීජ උනේ? ඒක දෙවියන් වහන්සේගේ කොටහ. මෙයා කියනවා ඒක බීජලු. ඒ කියන්නේ ඔයාට පහු වපුර ගන්න තමයි ඒක බීජ. ඒ කියන්නේ ඇත්තටම දීලා තියෙන්නේ දෙවියන් වහන්සේලාට නෙමෙයි. මටම වපුර ගන්න. පොල්ලකින් ගහන්න එපා මේ ප්‍රොෆෙට්ට. මිනිස්සුම රවටන. කොල්ලක ඉන්න සල්ලිකාරයෝ ටික ඔක්කොම එකතුලා හුරේ දානවා. right? මට කියන්නේ කඩා ගන්නට දත් ඔක්කොම කඩේ තියෙනවා. නේද? දත් දොස්තර කෙනෙක් දෙනවා හොඳට දත් ටික මෙහෙම දීගෙන ඉන්නවා. හක්කෙටත් එක ගලවන්න කියලා. මෙතනත් එකක් තියෙනවා. ඒකත් ගලවන්න ප්‍රොෆෙට්. ප්‍රොෆෙට් මොකද කරන්නේ? ඉන්ජෙක්ෂන් නැතුවම දත ගලවනවා ඔක්කොලාගේ. ඉන්ජෙක්ෂන් නැහැ. ගලවනවා දත් ටික. ඇයි? Because you have the word in your hand all the time, but you never read the word the way you must read. But you let someone else to explain. ඔයාලා වෙන කවුරුට කියන බයිලා එකක් අහනවා. බයිබලේ ඔයාලම කියවන්න. right? ඔයාලම කියවන්න තියෙන්නේ ඒක. right? තේරුණාද? right. එහෙනම් තේරුණාද? මහා භූතයෝද දාලා. හරි. එතකොට තවත් කෙනෙක් කියයි පාස්ටර් දැන් තියෙනවා බයිබලේ බයිබල් පදයක් මොකද්ද? පොඩ්ඩක් අපි ඒක බලමු. මත්තෙව් 24:37 ඉඳලා 42. මත්තෙව් 24:37 ඉඳලා 42. පොඩ්ඩක් කවුරු කෙනෙක් පෙරලා ගන්න බයිබලේ. මත්තෙව් 24 අයි. සක්ගාලම් පෙරලා. මත්තෙව් කීයද? 24
37 ඉඳලා 42 දක්වා කියවන බලන්න. දැන් මේක හුඟක් අය ගත්තා අර left behind series එකේදීත් මේක ගත්තා හොරෙන් ඔසවා ගන්නවට. හොරෙන් ඔසවා ගන්නවා. මම මේක පැහැදිලි කරලා දෙන්නම්. 37 වල කියන බලන්න. නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මක්නිසාද ජලගැල්මට පළමු දවස්වලදී නෝවා නැවට ඇතුළු දවස් දක්වා ඔහු කමෙන් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණි ජලගැල්ම පැමිණ සියල්ලන් ගසාගෙන ඒක ඉංග්‍රීසියෙන් take them away took them away මොකද took them away ගත්තා කියන අදහස. ඔහු නොදැන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය. එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත. එක්කෙනෙක් ගමන් ලබන්නේය, එක්කෙනෙක් අතන ලබන්නේය. ස්ත්‍රී දෙදෙනෙක් අඹරමින් සිටිනවා ඇත. එක්කෙනෙක් එක්තරැතියක් ගමන් ලබන්නේය, එක්තරැතියක් අතන ලබන්නේය. බැවින් අවදිව සිටපල්ලා මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දයි නුඹලා දන්නේ නැහැ. නමුත් සොරා කොයි යාමේ එන්නේදයි ගේ ස්වාමියා දැනගෙන සිටියේ නම් ඔහු අවදිව සිටීමෙන් තමාගේ උමං කනින්නට නොල බව දැනගනින්න. එබැවින් නුඹලා සෑදී සිටපල්ලා මක්නිසාද නුඹලා නොස්සන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේ. සෑදී ඉන්න වැයියේ මෙතන කියන නෝවාගේ දවස්වලදී අර සූදානම් නැති සෙනඟට මොනවද කරන්නේ? ජලගැල්මෙන් එකවරටම වුණු අරගෙන ගියාලු. තාම උනන්දු ඉන්නවද ඔයාලා මාත් එක්ක දින්නේ? කම්මැලිද? අමාරුද? right? මට පේනවා අමාරු පොල්ලකින් ගහලා වගේ සමහරව ඉන්නේ. කොයි වෙලාවෙ ඉවර වෙයිද දන්නේ නැහැ. තව පොල්ලකින් ගහනවා වගේ නේද? brothers අපේ සභාවට ආවනම් බයිබලයේ ඉගෙන ගන්න බලාගෙන ඉන්න. right? සෙනසුරාදා දවසේ කලින් පොඩ්ඩක් නිදාගෙන හරිද හොඳ නිින්දක් එහෙම අරන් එන්න පොල්ලෙන් ගෙහුවා වගේ තමයි මේ පල්ලිය. කවුද අපේ චර්ච් එකේ හිටපු සිස්ටර් කෙනෙක් ගිහිල්ලා මේ පල්ලියෙන් ගිහිල්ලා කියලා දෙනවා පාස්ටර් අසංගගේ චර්ච් එකට තමයි යන්නේ ආය හරීම බෝරින් කිව්වලනේ. බෝරින් කිව්වලු බයිබලයේ උගන්වන එකමයි කරන්නේ මොනවත් නටන්නේ නැහැ කිව්වලු ඉදට වර්ෂිප් එක වෙලා. කිසිම 18 වන්නමක් දාන්නේ නැහැ. මෙහෙම කළා අපේ ඉන්නේ පල්ලිල නෝනලා නටන්න හරි ආසයි නේද? මේ පේන්න බෑ. අර ඩ්‍රම් සෙට් එක ඩිස්ක් ටක්කට ඩිකි ඉංගල ගහලා අර නැන්දලත් දෙන්නේ මෙහෙම කරගෙන එන්නේ. ඒකුවා පුතේ මෙහෙ බෑ. ස්වාමීන් වහන්සේගේ ගෘහයේ පිළිවෙලට සහ ඔපිනියනට අපි වැඩ කරන්නේ. සහ බයිබලයේ තමයි මෙහෙ උගන්වන්නේ. මගේ හීන පෙන්වන්නේ නැහැ. මට දෙවියන් වහන්සේ වෙනම කතා කරන්නේ නැහැ. රාත්‍රී යාමේදී මට සිහින ඇවිල්ලා දෙවියන් වහන්සේ මට සිහින දර්ශන වලින් මොනවද පෙන්වන්නේ නැහැ. ඔයාලගේ පාස්ටර්ට එහෙම එකක් නැහැ. බයිබලයක් දීලා තියෙනවා. ඒ බයිබලයේ තේරුම් ගන්න දෙවියන් වහන්සේ ප්‍රඥාව ටිකක් දීලා තියෙනවා. මම ඒක උන්වහන්සේ එනකම් උඹලට උගන්වනවා. පොල්ලෙන් ගෙහුවා වගේ. අහගෙන ඉන්න. දැන් කට්ටිය කියනද හැමදාම විතර පාස්ටර්ගෙන් ගුටි කන්න යන්න එපා ඉඳලා කියන්නේ. ඔළුවේ පොල්ලට පැයක් විතර කාලා එනවා කියලා. බයි. නමුත් ඔයාලා දවසක මට ස්තුතිවන්ත වෙයි. කවදා හරි. ආද කවදා හරි දවසක ස්තුතිවන්ත වෙයි කියලා මම හිතනවා. ඒකත් ෂුවර් නෑ. මොකද අවුරුදු 15ක් මග ළඟ හිටපු මගේ ගෝලයෝ 70ක් විතර ගියා කඩාගෙන අවුරුද්දකට කලින් යනකොට උන් මට කියලා ගියා. හරිද? මෙහෙම කියලා ගියේ. මොනවාද? අපි සියල්ලම දන්නවා. අපි දක්ෂයි. right? අපිට සියල්ලම පුළුවන්. ඔයාට වඩා දක්ෂයෝ තමයි අපි. right? කියලා ඊට පස්සේ ඔයාගෙන් කිසි දෙයක් අපි ඉගෙන ගත්තේ නැහැ කිව්වා. කීබෝඩ් එකේ ඉඳලා গিitar එකේ ඉඳලා සින්දු කියන්නේ ඉඳලා ඉගෙනුවේ මම. ඊළඟට එයාලට උගන්වලා අවුරුදු 3ක් උපාධිය දුන්නේ මම. ඉතින් අද හොඳට සභාවකුත් කරනවා. praise the lord. right? එහෙම කරන්න ඕනේ. හැබැයි මගෙන් ඉගෙන ගත්තේ නැහැ. හැබැයි මට කියනවා අපි දැන් ඔක්කොම හොඳ වැඩකාරයෝ. කවුද දන්නේ තොට ඒවා කියන්නේ නේද? දෙවියන් වහන්සේ පාවිච්චි කරේ කවුද දන්නේ? කවුරු තුලින්ද දන්නේ? right? one day you will thank me. දවසක ඔයාලා ස්තුතිවන්ත වෙයි මට පාස්ටර් thank you කියලා දුන්නට අමාරුයි නේද කියලා. okay? දැන් මෙතන කියනවනේ අර එක්කෙනෙක් ගන්නවා එක්කෙනෙක් ගත්තේ නැහැ කියලානේ ස්ත්‍රීන් දෙන්නේ කැමරුම් හලේ ඉන්නවා එක්කෙනෙක් අඹරනකොට ගන්නවා එක්කෙනෙක් ගන්න නැහැ. දැන් left behind series එකේ පෙන්නුවේ right thief in the right එකේ පෙන්නුවේ අඹර ඉන්නකොට එක්කෙනෙක් ඔසව ගන්නවා. දන්නේ අනිත් එකට මෙහෙම අඹරලා මෙහෙම බලනකොට ආවරුපේ කාණේ. right අර ගල් ගෙඩිය තියෙනවා අර යන්නේ.
එක්කෙනෙක් කප ඉන්නවා. එයාගේ සිකල් එක නැත්තම් මොකද? මේ මොකද මෙහෙම කපන්නේ මොකද? දැන් ඇත්ත බිම ටොක් ගාලා වැටෙනවා. සරමත් වැටෙනවා. අර යන්නේ. right? සරමයි දැක ඇත්තයි එතන මෙන්නේ. මන් දැන් උඹලගේ ජරාහි. ප්‍රශ්නයක් තියෙන බයිබලයේ කියලා දෙන උඩ බලන්න කියලා එකක්. බලන්න එපා ඒ වෙලාවට. හැබැයි මෙතන සන්දර්භයට අනුව ටුක් දෙම වේ. නැත්තම් ගත්තා කියන එකට අනුව අර ගත්තා කියලා කියන්නේ එක ස්ත්‍රියෙක් ගනවා කියලා කියන්නේ විනාශ වෙනවා. ඔසව ගන්නවට නෙමෙයි. පාස්ටර්ලා ඔක්කොම උගන්වන්නේ ඔසව ගන්නවට ඒක. නෑ. right? ඔසව ගන්නවට නෙමෙයි. දැන් තමයි යන්න තේරුනේ. humanity of life. දැන් තමයි තේරුනේ. okay? ටුක් දෙම වේ. එක්කෙනෙක් ගත්තා කියලා මෙතන කියන්නේ අර ජල ගැලෙන් ගත්තා වාගේ එක්කෙනෙක්ව ගන්නවා. ඒ කියන්නේ එයා විනාශයට කැපයි අනිත් එක්කෙනා ඉතුරු කරගන්න. දැන් නෝනි කතාවේ ඉතුරු කරගත්තේ කවද? නැවේ හිටපු අය. ගත්තේ කවද? ජල ගැලේ. ඒකම තමයි මෙතන සම්බන්ධය. ඉතුරු කරගන්නවා පොළවේ උන්වහන්සේගේ අය අනිත් අය විනාශයට කැපයි. ඒක තමයි proper interpretation. හරිද? ඒ නිසා let me believe. තේරුණාද? ආය මේ දැන් ඇත්තේ කප වෙන 10 ඇත්තයි සරමයි එතන නැහැ. හරිද? වැඩිලා ඩොක් ගාලා ආර යන්නේ. වටපිට බලනවා නැහැ. සරම විතරයි. එහෙම එකක් නැහැ. බයිබලයේ කියලා තියෙන මොකද? හදිස්සියෙන් උන්වහන්සේ එනවා. හැබැයි එන්නේ හොරෙන් නෙමෙයි. හොරෙන් වල වරයම මනමාලිව. මනමාලි හොරෙන් අරන් යන්නේ. බයිබලයේ කියන මනමාලිව අරන් එන්නේ මහිමාන්විතව මනමාලයා එන්නේ. තේරෙනවද? මනමාලයා ඇවිල්ලා මහිමාන්විතව අරගෙන තමයි තමන්ගේ වෙඩින් එකට ඇතුල් වෙන්නේ. දැන් තව බයිබල් පදයක් බලමු. එලිදරව් හත. දැන් මේකත් ලංකාවේ ඉන්න විශේෂ දේවධර්මාචාර්යවරයෙක් මගේ මිත්‍රයෙක් එලිදරව් පුත උගන්වන මේ බයිබල් පදේ නිතරම කියනවා. නමුත් මේ බයිබල් පදේ කිව්වේ චක් විස්ල කියන දේවධර්මාචාර්යවරයා ඇමරිකාවේ. එයා තමයි ඉස්සෙල්ලා මේක ගෙනාවේ මතේ. ඊට පස්සේ අනිත් පාස්ටර්ස්ලත් ඔක්කොම අල්ලගත්තා. මමත් ඒක අල්ලගෙන හිටියා කාලයක් තිස්සේ. කියනවා මම එලිදරව් 4:7 මේක හොඳට තේරුම් ගමු. එලිදරව් 4:7 යොහාන් තුමාට දර්ශනයක් වෙනවා. රයිට් පේනවා. කියන්න බාන්ටක් ගාලා. කියවන්න. පළවෙනි සත්‍ය සිංහේකුත් සමානයි. ඒක තියෙන්නේ. 4:7 පොඩ්ඩක් කියන්න බෑ එලිදරව් පුතේ අර මෙතන නැගී වරෙන් කියලා කියන්නේ. නැගී මෙහි නැගී එන්න කියලා යොහාන්ට කියනවා. මට වැරදුනක් දන්නේ නැහැ. එතන මටත් වරදින්න පුළුවන් බයිබල් පද. කියවන්න බාන්න. ඈ? 4:1 ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවම දිටිවි හොරණාවක ශබ්දයෙන් මාසම කපා කරනවා මාසු පළවෙනි හඬද මෙහි නැගී වරෙන්න මේ දේවල් පසු විසු විහිළු දේවල් නුඹට පෙන්වන්නේ මේ කීය. මොකද්ද මේ වෙන්නේ? මෙතන යොහාන් තුමා දර්ශනයක් දකින්න. මොකක්ද දර්ශනේ? දොරක් ඇරලා තියෙනවා මෙහි නැගී වරෙන්න. come up here කියන වචනේ ලංකාවේ ඉන්න පෙන්තකොස්ත දේවධර්මාචාර්යවරු භාවිතා කරනවා මේක රැප්චර් එක. මොකද්ද? මේක තමයි රැප්චර් එක. මේ නැගී එන්න කියලා කියන්නේ මෙතන සභාවට කියලා උගන්වනවා. සභාවට තමයි මෙතන නැගලා එන්න කියලා කියන්නේ. යොහාන්ට නෙමෙයි. යොහාන් තුමාට පෞද්ගලික ආමන්ත්‍රණයක් කොට මේක ඇවිල්ලා ඔවුන් කියනවා මේක සංකේතාත්මකව සභාවට එන්න කියලා කියන. ඒ නිසා එලිදරව් 4 ඉඳලා එලිදරව් 22කට යනකම් සභාව පොළවේ නෑ කියලා මතය අපේ පෙන්තකොස්ත කැරිස්මැටික් සභාවල ව්‍යාජ ලෙස උගන්වනවා. දැන් මම අහන්න තියෙන ප්‍රශ්න තමයි පළවෙනි එක මෙතන දකින්නේ යොහාන් තුමා දර්ශනය. මේක ඇත්ත සිද්ධියක් නොවේ. මොකක්ද එලිදරව් පොතේ තියෙන්නේ? දර්ශන. එතකොට යොහාන් ඇත්ත සිද්ධියක් වුණත් මේක අපි හිතමුකෝ ඇත්තටම හරි කියලා. දොරක් කරලා දෙන ස්වර්ගයෙන් එන්න පෙන්නන්න කියලා. පෙන්නුවේ දර්ශනනේ නේද? සිංහයෝ, මකරු, දේවමාලිගා ඒවා මොනවද? සංකේතාත්මක භාෂාවෙන්. තේරෙනවද? එතකොට සංකේතාත්මක. යොහාන් තුමාට පාව මේ දෙවියන් වහන්සේ කතා කරන්නේ මොකද්ද මෙතන? එන්න ඇයි මම ඔබට පෙන්නන්න මොනවද වෙන්නේ කියලා ලියලා ගනි. ඒක පෞද්ගලික කැඳවීමක්ද නැද්ද? පෞද්ගලික කැඳවීමක්. ඒක සභාවට කැඳවීමක් නෙවෙයි. අපේ ඉන්න හොඳම දේවධර්මාචාර්යවරු ලංකාවේ ඕනනම් ඉන්න මම තර්ක කරන්න ඕන කෙනෙක් එක්ක
right ඕන් කියනවා මේක ස්වභාව ඔසවා ගන්න දෙන typological. ඒක කවුද කියන්නේ? අපි කියන්නේ. බයිබලෙන් කියනද එහෙම කතාවක් නෑ. මම කිව්වා exegesis වෙනයි eisegesis වෙනයි. right තේරුම මම කියන්නේ දැක මොකටද දෙන්න කියන්නේ? පෙන්නන්න ඉස්සරහට වෙන දේවල් ලියා ගන්න පිණිස යාට ඒ ටාස්ක් එකට කියන්නේ. right ඊට පස්සේ ඕන් කියනවා එලිදරා පොතේ 4 ඉඳලා සභාව නැල්ම. එතකොට මම අහන දේ තමයි right එහෙනම් මොකටද එලිදරා පොතේ 4 ඉඳලා ලියුවේ? 4 ඉඳලා 21 දක්වා සභාව නැත්තම් මොන මඟලකටද ඒ කාලේ වෙන්න දේවල් තියෙන දේවල් සභාවට ලියන්නේ? එලිදරා පොත ලියලා තින්නේ ඔසවා ගන්න අන්තිම පරම්පරාවටද නැත්තම් ඒක ලියපු පළවෙනි පරම්පරාවේ ඉඳලා වැදගත් නිසාද? පළවෙනි පරම්පරාවේ ඉඳලා වැදගත් ඉඳන්නේ මිනිස්සු දීලා තියෙන පොතක් කියවන්න right එහෙනම් ඉතින් අවුරුදු 2000ක මිනිස්සුන්ට එලිදරා පොත ඕනේ නැහැ. යෝහන් තුමා කියනවා පීඩාවේ නුඹලාගේ හවුල් සේවකයා වෙන මම කියලා. ඒ කියන්නේ යෝහන් තුමා ඒ වෙනකොටම පීඩාව හිටියේ. right එතකොට මුළු ජීවිත කාලෙම පීඩාවේ සභාවේ ඉන්නේ. right එතකොට අපිට පීඩා කාලෙදී ඉන්නේ කොහොමද කියලා වැදගත් විදිහට පෙන්නන්න තමයි ලියන්න කියලා තියෙන්නේ. එලිදරා පොතේ 7 ඉඳලා 22 දක්වා සභාව නැල්ල. සභාව නැහැ ඒකට සාන්තුරු ඉන්නවා. එතකොට මට කියන්නේ සභාව නැතුණාට ගැලීම ලබන අය ඉන්නවලු. මං අහන්නේ හරිද? සුද්ධාත්මයන් වහන්සේ ඔය කට්ටිය කියන සුද්ධාත්මයන් වහන්සේ තොසෝ ගන්නවලු ඒ කාලේ අයින් කරනවා. එතකොට සුද්ධාත්මයන් වහන්සේට තෝ ගැලීම ලබන්නේ කොහොමද කියලා මට කියපන්කෝ. සුද්ධාත්මයන් වහන්සේට තෝ ගැලීම ලබන්න පුළුවන්ද? සුද්ධාත්මයන් වහන්සේ අහක් කරා නම් ඔසවා ගත්තා නම් සභාවත් එක්කම ඒ කාලේදී ගැලීම ලබන්න පුළුවන්ද කට්ටියට? අවුරුදු 7 බෑනේ. පැහැදිලි කරලා දෙන්න සුද්ධාත්මයන් වහන්සේ ඉන්න බෑ නේද? right දේව ධාර්මික අපි ශිප් රයිට් කියලා නැත්නම් නැව විඳ ගන්නවා right ඒ නිසා සුද්ධවන්තයෝ ඉන්නවා සභාව තියෙනවා අපි මම එක උගන්වන්න ලබන සතියේ සභාව මහා පීඩාවේදී යනවා අවුරුදු 2000 සභාව ගියා පීඩාවේදී මහා පීඩාවේදී ගියේ අන්තිම පරම්පරාවත් යනවාමයි බයිබලේ කරනවා කාටවත් අන්තිම පරම්පරාවට එස්කේප් එකක් වෙන්න නැහැ. right එහෙම එස්කේප් කරනවා දෙවියන් වහන්සේ බොරුකාරයෙක්. ඇයි? දෙවියන් වහන්සේ අසාධාරණයි. ඇයි? අන්තිම පරම්පරාවේ අවුරුදු 7 විතරක් ඒ කට්ටිය ඔසව ගන්නවා. අවුරුදු 2000ක අය පරිප්පු කන්න ඕනේ. අවුරුදු 2000ක්ම සභාව පරිප්පු කන්න ඕනේ. අන්තිම සෙට් එක විතරක් ඇයි? අර අන්තක්‍රිස්තුගේ අන්තිම පීඩා කාලෙදී අන්තක්‍රිස්තු මොනවද කරන්නේ බයිබලයේ කියනවා ශරීරය නසා එයින් පසු කිසිවක් කරන්න බැරි ආයින්ට බය නොවෙන්න. right අන්තක්‍රිස්තු කරන්න පුළුවන් වර්ස්ම දේ මොකද්ද අපිව මාරණ එක විතරයි. සභාවේ කිතුනුවම මැරුවේ නැහැ. නීරෝ ඉඳලා ක්‍රිස්තියානිකාරයන්ව මැරුවේ නැහැ. ඔයාදන්නවද නීරෝ කොහොමද මැරුවේ කියලා ක්‍රිස්තියානිකාරයන් මම කියලා දෙන්නද? අහලා තියෙනවද ක්‍රිස්තියානිකාරයෝ මරපැටි නීරෝ අධිරාජ්‍යය. ක්‍රිස්තියානිකාරයෝ ගෙනල්ලා රෙදි පාන් කඩ වලින් ඔතන කකුල් දෙකේ ඉඳලා ඔළුවට වෙනවා. රෙදි පාන් කඩ වලින්. හරිද ඊට පස්සේ වීදිවල කණු හිටවලා ඒ වීදිවල ගැට ගහනවා රෙදි පාන් කඩ ඔතපු ක්‍රිස්තියානිකාරයන්. ඊට පස්සේ මොනවද කරන්නේ? උඩට ඔලිව් ඔයිල් වක් කරනවා මුළු ඇඟම ඒතකොට මොනවද? රෙදි පාන් කඩ වලින් ඔතපු ඉටිපන් තමයි. ඔලිව් ඔයිල් වලින් වක් කරලා ඔළුවේ පත්තු කරනවා. උදේ වෙනකොට බොඩි එක පිච්චිලා වැටෙනවා. පාරවල් අලංකරණය කරේ එහෙම. යුදෙව්වන්ව ඝාතනය කරේ හිට්ලර් කොහමද? යුදෙව්වන්ගේ ශරීර දැම්මා අවන් වලට දාලා ඒ ශරීර තමයි දර වෙනුවට පත්තු කරේ උන්ගේ යුද යාන්ත්‍රයට රොටි පාන් හදන්න. පාන් හදන්න පත්තු කරේ කාවද? යුදෙව් සෙනගව ගෑස් කාමර වලට දාලා උදුන් වලට දාලා. ඒ වගේ තමයි නීරෝ ක්‍රිස්තියානිකාරයන්ව ඝාතනය කරේ ඉටිපන්දන් හැටියට පාවිච්චි කරනවා. තේරුණාද? එහෙම අවුරුදු 2000ක් තිස්සේ මරපු සභාව මීට අවුරුදු 5කට කලින් නේද? ISIS ත්‍රස්තවාදීන් ඉරාකේ හිටපු සියලුම ක්‍රිස්තියානි කොල්ලෝ කෙල්ලන්ව වෙඩි තියලා මැරුවා, දූෂණය කළා, වහල් සේවයට විකුණුවා. right? එතකොට ස්වාමීන් වහන්සේගේ මනාලිය රේප් කිරීම නෙමෙයිද? ඈ? තේරෙනවද? තර්කානුකූලව හිතන්න බයිබලානුකූලව හිතන්න. සභාව පීඩා කාලය තුල යනවා. ඇයි? පීඩාව පටන් ගත්තේ සභාව පටන් ගත්ත දවසේම. සභාව පටන් ගත්ත කෙනාම කුරුසිය එදලා පටන් ගත්තේ. right? So be ready. දුක් විඳින ලෑස්ති වෙන්න අන්තිම කාලෙදී. ඔබේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලබනකොට
ඔබ මරන්න එනකොට ඔබ ඒක yes කියලා පිළිගන්න. right? okay. තේරුණාද එහෙනම්? right? ඒ නිසා church was never absent. එලිදරා පොතේ 4 ඉඳලා සභාව නැහැ කියලා කියන එක නූතන දේව ධර්මාචාර්යවරු තමන්ගේ හිතවලුවක් කිව්වට ඒක යොහාන්ට දෙවියන් වහන්සේ දුන්න පෞද්ගලික ආරාධනාවක්. ඒකේ කොහෙවත් එලිදරා පොතේ කියලා නැහැ. සභාව වෙතෙන් දියසෝ ගන්නවා කියලා. ඒ වගේම එලිදරා පොතේ 4 ඉඳලා 22 දක්වා සභාව නැහැ කියලා කියන්න බෑ. ඇයි ඒ? එහෙම තියෙනවා සභාව වැඩක් නැහැ කියලා මුළු ඉතිහාසෙම එලිදරා පොත ලිව්වේ මුළු එලිදරා පොතම මුළු සභාවටම එදා ඉඳලා අද වෙනකන් අදාළ කරගන්න. තේරුණාද? හරි. එහෙමනම් අපි රැපක් කරමු. මේ බයිබල් පද ටිකක් ලියා ගන්න. මොකක්ද බයිබල් පද ටික? ක්‍රියා එකේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම මහිමාන්විත වෙන එකක් කියලා. ක්‍රියා එකේ 9 සිට 11, එලිදරව් එකේ 7, මතෙව් 24:27, ලූක් 17:35 දක්වා, 1 තෙසලෝනික 4:16-17, එලිදරව් 6:14-17, එලිදරව් 19:11-16, 2 පේතෘස් 3:10, මතෙව් 25:31 දක්වා 41 දක්වා. මේ ඔක්කොගෙම තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ජයාන්විතව තමයි පොළොවට එන්නේ. දෙවනද හොරෙන් ඇවිල්ලා සභාව ගෙනියන්නේ නැහැ. එහෙම එකක් බයිබලේ නැහැ. උන්වහන්සේ එන්නේ ප්‍රසිද්ධියේ මනුෂ්‍ය පුත්‍රයාගේ ලක්ෂණ පේනවා එනකොට මුළු අහසටම ඒක පේනවා. නැගෙනහිරලා බටහිරට විදුලි යනවා වගේ උන්වහන්සේ එන්න යනවා. right? උන්වහන්සේ උත්තම දේවදූතෙකුගේ හඬ හොරණෑ නාදය ඇතු වෙනවා. එතකොට අපි උන්වහන්සේ මුණ ගැහෙන්න ස්වර්ග අහසට ගිහිල්ලා එයත් එක්ක අපි පොළොවට රාජ්‍යය පිහිටවන්න නැවත පොළොවට එනවා. හාලෙලුයා. අපලසනබ්දයක් දෙන්න. ඒ නිසා අවදිව සිහියතුව උන්වහන්සේ කොයි වෙලාවෙද කියලා දන්න නිසා රෙඩි වෙලා උන්වහන්සේගේ මනාලි හැටියට තමන්ගේම සලු පවිත්‍ර කරගෙන සූදානම් වෙන්න අපි යාඥා කරමු. හාලෙලුයා. ස්තුති වේවා ස්වාමීනි. ප්‍රශංසා වේවා. no problem. හාලෙලුයා. ස්තුති වේවා ස්වාමීනි.